සංකේවා සියදනාට අපි පන්ති පටන් ගමු. අපි එදා අවසානයේ කතා කරලා තියෙන්නේ හරි. හරි. අපි අවසානයේ කතා කරලා තියෙන්නේ විකිරණශීලීතාවය වෙනවා. මේ වෙනකොට ධන කිරණ අඳුරගෙන ඉවරයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අඳුරගෙන ඉවරයි. එයාලා හොයාගත්තේ කවුද? ආහාරපන් කොච්චරද? ස්කන්ධ කොච්චරද? මේ සියලුම දේවල් අපි සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ එයාගේ කොහොමද පරමාණුවේ ව්‍යුහය තියෙන කියලා දැනගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනවා කියලා කිව්වට මේවා කොහෙද තියෙන කියලා කවුරුත් දන්නේ නැහැ තාම. ඒතකොට ඒවා තියෙන්නේ කොහොමද කියලා හොයන්න යන්නේ. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක ඇතුලේදී ඒක හොයන්න යනකොට අපිට ඕන වෙනවා ඒක ඇතුලේ ගන්න කිරීමක් කරන්න විකිරණ මූලය පාවිච්චි කරලා නැත්නම් කිරණ පාවිච්චි කරලා ඒ නිසා අපිට හොයන්න වෙනවා විකිරණශීලතාවය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා අපි ඉස්සෙල්ලා විකිරණශීලතාවය කියන එක තේරුම් අරගෙන එතෙන් යමු. හරි. එතකොට ඔක වෙන්නේ හෙන්රි බෙකරර් කියලා. හෙන්රි බෙකරර් කියලා විද්‍යාඥයෙක් හිටියා. මෙන්න මේ හෙන්රි බෙකරර් කියන එක නා මොකද කරන්නේ? එක දවසක් යුරේනියම් කියන මූලය පාවිච්චි කරනවා. මෙන්න මේ මූලය අරගෙන මෙයා කබඩ් එක මේක කඩදාසියකින් ඔතලා මේ මූලය කඩදාසියෙන් මේ වටේ ඔතලා මෙහෙම මේ කබඩ් එක දාලා ගියා. හරි. මේ කබඩ් එක මෙහෙම දාලා ගියාම මෙයාට පේනවා ඊළඟ දවසේ වෙල බලපුවාම මේ කබඩ් එකේ එහා පැත්තේ අනිත් පැත්ත කෙලවරේ කබඩ් එකේ නේදන්නෝ මේ පැත්ත කෙලවරේ සහ මේ පැත්ත කෙලවර ගත්තාම මේ පැත්තේ තමයි මේ මෝටරය දාලා ගියේ. මෙන්න මේ පැත්ත කෙලවරේ තියෙන මෙන්න මේ ඡායාරූප පටල එක එක්ස්රේ ගන්න ප්ලේට් එක මෙයාට පේන පැච් වගේක් තියෙනවා. දත්ත වගේ අරගෙන තියෙනවා. අද දාලා යනවා හෙට උදේ වෙල බලනකොට අන්න අරකේ මොකද පැච් වගේක් පේනවා. දැන් මෙයාට මාල් ප්‍රශ්නයක්. මෙයා දන්නවා මේ එක්ස්රේ ඡායාරූප පටලේ මෙන්න මේ ඡායාරූප පටලේ පැච් ඇති වෙන්න නම් අනිවාර්යෙන් කිරණ විශේෂයක් මේක වදින්න ඕනේ. ඒත් මෙච්චර කල් මේක කිරණ විශේෂයක් වදින්න නැති වෙන්නයි මේ හිතලා කරපු පැට්‍රිකල් එක නෙවෙයි. හිතලා කරපු පැට්‍රිකල් එක නෙවෙයි. නිකන් කරපු පැට්‍රිකල් එක. එතකොට පැච් ඇති වෙන්නේ නැති වෙන්නයි මේ යුරේනියම් දාලා ගිය දවසට පහුවෙලා මේ පැච් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට කරන්නේ මොකද්ද? ඊළඟ දවසේ ඇත්තටම යුරේනියම් කැලලක් තියලා ඊට උස්සරහින් එක්ස්රේ ඡායාරූප පටලයකට තියලා බලනවා මේකෙන් මේ වැඩේ වෙනවා. බලන්න වැඩේ හරි. ඔව්. මෙයාගේ මේක ඉස්සරහා පැච් ඇති වෙනවා තමයි. ඒ කියන්නේ ඩොට් ඇති වෙනවා. එහෙනම් මෙයා තීරණය කරනවා මේ මූල ද්‍රව්‍ය ඉබේම Taman නිකන් ඉන්නකොට ඉබේම එයාලා නිකුත් කරන කවුද? කිරණ. ඉබේම කිරණ නිකුත් කරනවා කියලා තේරුම් ගන්න. එහෙනම් මෙයා තේරුම් ගන්නවා මේ කිරණ ටික ඉබේම මේ ගිහිල්ලා වැදිලා තියෙනවා. අන්න ඒ විදිහට කිසියම් මූල ද්‍රව්‍යයකට පුළුවන් නම් ස්වයන් සිද්ධ ඉබේම කිරණ නිකුත් කරන්න. ඉබේම කිරණ නිකුත් කරන්න. මෙයා මේ මූල ද්‍රව්‍යයට කියනවා මේක විකිරණශීලී කියලා. එහෙනම් විකිරණශීලීතාවය හොයාගන්නේ මේ හෙන්රි බෙකරර් කියන කෙනා. එයා තේරුම් ගන්න මෙන්න මේ යුරේනියම් කියන ආරා. ඉබේ වෙච්ච පැට්‍රිකල් එකේ දෙයක් තේරුම් ගන්න. මෙයාගේ ගෝලය දෙන්නේ හිටියා පුතේ. වැඩ කරපු දෙන්නේ. එක්කෙනෙක් මාරි කියුරි. අනිත් කෙනා පියුරි. ඔන්න ඔය දෙන්න. මේ දෙන්නත් මොකද කරන්නේ? මෙයාගේ මේ අධ්‍යයනය දිහා බලන් ඉඳලා මේකට තව දේවල් හොයාගත්තා. කොහොමම කියම යුරේනියම් විතරක් නෙවෙයි. පොලෝනියම්. මේ කටේ පෝලන්තේ මිනිස්සු පුතේ. ඒ නිසා ඔකට පොලෝනියම් කියලා නම දැම්මේ. පොලෝනියම් සහ රේඩියම්. මෙන්න මේ මූලද්‍රව්‍ය දෙකටත් ওই දෙක කරන්න පුළුවන් කියලා හොයාගත්තා. ඊට පස්සේ එදායින් පස්සේ මෙයාලා තේරුම් ගත්තා සමහර මූලද්‍රව්‍ය තියෙනවා. හැබැයි සමහර කියන්නේ මේ අපේ අවකාශයේ හම්බෙන සාමාන්‍ය මූලද්‍රව්‍ය නෙවෙයි. ඉතා කලාතුරකින් තියෙන මූලද්‍රව්‍ය මේක. මේ මූලද්‍රව්‍ය වලට පුළුවන් කියලා ඉබේම කිරණ නිකුත් කරන්න. මේ ඉබේම කිරණ නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා විකිරණශීලීතාවය. එහෙනම් විකිරණ නිකුත් කිරීමේ හැකියාව යුරේනියම්ටත් තියෙනවා. පොලෝනියම් රේඩියම් වගේ කටියට
තියෙනවා. අපි අද කියන රේඩියම් හොයාගත්ත මාර්ගය කියලානේ. මෙයාගෙන් පස්සේ කාලෙක තමයි ඔබ හොයාගන්න මෙයා. එතකොට මෙන්න මේ මුල් ද්‍රව්‍ය පොලෝනියම් වේවා, රේඩියම් වේවා, යුරේනියම් වේවා මේ ඕන මුල් ද්‍රව්‍යයක් නිකුත් කරන කිරණ විශේෂයක් තියෙනවා පුතේ. ඒ තමයි එක්ක ඇල්ෆා කියන නිකුත් කරනවා. එක්ක බීටා කියන නිකුත් කරනවා. එක්ක ගාමා කියන නිකුත් කරනවා. මෙයා ඇල්ෆා, මෙයා බීටා, මෙයා ගාමා. ඒ කියන්නේ විකිරණශීලී මූල ද්‍රව්‍ය මොකක් වුණත් නිකුත් කරන්නේ මෙන්න මේ කිරණ වර්ග තමයි. ඇල්ෆා කිරණ හෝ බීටා කිරණ හෝ ගාමා කිරණ තමයි නිකුත් කරන්නේ. අපිට මෙන්න මේ ඇල්ෆා බීටා ගාමා කිරණ ගැන ටිකක් විස්තර දැනගන්න වෙනවා. අපි ලොග් ඔෆ් එක සම්පූර්ණ කරනවා. ඉතින්දි මම කියන්නම් මෙයාලගේ අර්ථය මොකක්ද කියලා. මේක තමයි මේ විකිරණශීලතාවයේ හඳුනා ගැනීමේ ඉතිහාසයේ කතාව. ඉතිහාසයේ විකිරණශීලතාවය හඳුනාගත්තේ හෙන්රි බෙකරල්. එයා කරපු මේ ප්‍රැක්ටිකල් යම. ඇත්තටම ප්‍රැක්ටිකල් යන්නේ නෙවෙයි. එයාට වැරදීමෙන් සිද්ධ වෙච්ච ක්‍රියාවක්. ඒකෙන් එයා තේරුම් ගත්තා මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට අධ්‍යයනය කරපු මාරිකියුස් සහ පියුරිකියරි තව දේවල් හොයාගත්තා. ඒකෙන් තේරුම් ගත්තා ලෝකයේ සමහර ද්‍රව්‍ය තියෙනවා. ඉබේම විකිරණ නිකුත් කරන්න පුළුවන්. අන්න ඒවල කියනවා විකිරණශීලී මූල ද්‍රව්‍ය කියලා. මේ විකිරණශීලී මූල ද්‍රව්‍ය අරගෙන බලපුවම එයාලා ප්‍රතික්‍රියාශීලීත්වය එන්න ප්‍රබල වෙන්න ගත්තා. ඒ ප්‍රබලතාවයත් එක්ක යාලා තේරුම් ගත්තා මෙයාලා නිකුත් කරන්නේ ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගාමා කිරණ කියලා. මෙයාලගේ ලක්ෂණ සහ එයාලා හැසිරෙන ආකාරය ගැන වෙනම අපි දැනගන්න ඕනේ. හරි. මේ කතාව ලියලා දැන් හරි. වරලා දාන්න. විකිරණශීලීතාවය එහෙම කියන්න. විකිරණශීලී මූල ද්‍රව්‍යයන් පිළිබඳව මුල් වරට අධ්‍යයනය කරන ලද්දේ 1996 දී පමණ 1896 දී පමණ හෙන්රි බෙකරල් නම් විද්‍යාඥයා විසිනි. හෙන්රි බෙකරල් නම් මංගි ඔරේට ඔෆ් කළා දානවා. මෙන්න යන්න. යුරේනියම් මූල ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ඒ ආසන්නයේ තිබූ එක්ස්රේ ඡායාරූප පටලයක් මත විකිරණ සටහන් වීමෙන්
විකිරණ සටහන් වීමෙන් ඊට හේතු වූයේ යුරේනියම් මූලද්‍රව්‍ය බව හෙන්රි බෙකරල් හඳුනා ගන්නා ලදී. හෙන්රි බෙකරල් හඳුනා ගන්නා ලදී. ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර බෙකරල් විසින් ඇතැම් මූලද්‍රව්‍යයන්ට ස්වයං සිද්ධව විකිරණ නිකුත් කළ හැකි බව ඇතැම් මූලද්‍රව්‍යයන්ට ස්වයං සිද්ධව විකිරණ නිකුත් කළ හැකි බව හඳුනාගත් අතර හඳුන්වන ලදී. ඊළඟ වෙනම යන්න. ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ මාරි කියුරි සහ පියුරි කියුරි විසින් පොලෝනියම් සහ රේඩියම් යන විකිරණශීලී මූලද්‍රව්‍යයන් හඳුනා ගන්නා ලදී.
වෙන යද්දී ඉහළ පරමාණු ක්‍රමාංකය සහිත ඉහළ පරමාණු ක්‍රමාංකය සහිත තාම මේ වශයෙන් දන්නේ නැත්නම් කමක් නැහැ ඉහළ පරමාණු ක්‍රමාංකය සහිත පරමාණු ක්‍රමාංකය සහිත මූල ද්‍රව්‍යයන් ස්වයන් සිද්ධව නිකුත් කරන විකිරණවල ඇල්ෆා බීටා ගැමා කිරණ අඩංගු බව තහවුරු වේ. ඇල්ෆා බීටා ගැමා කිරණ අඩංගු බව තහවුරු වේ. බව තහවුරු වේ. හරි. ඉතින් අපි හදාගමු ඊළඟට. දැන් මෙහෙම මෙතන ගුණය කියලා දාන්න. කිරණේ සතු ගුණය. ඇල්ෆා බීටා මෙහෙම. හරි. මේ පළවෙනි එක ලියමු. සංකේතය. පළවෙනි සංකේතය. මේක ඉතා වැදගත් දෙයක්. ඉස්සරහට ඕන වෙනවා අපිට තියෙනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුළ තීරණ කියලා කොටසක්. අන්න ඒ කොටසට ඕන වෙනවා මෙන්න මේ කතාව. හොඳ මතක තියාගන්න එක. ඇල්ෆා ලියන්නේ අපි මෙතන ධන 2 මෙතන 4 කියලා. බීටා ලියන්නේ අපි මෙතන ඍණ 1 මෙතන බිංදුව. ගැමා ලියන්නේ අපි මෙතන බිංදුව මෙතන බිංදුව. ඔය තමයි සංකේතය. ඊට පස්සේ විකල්ප නාමයන් මෙයාට කියන අපි හීලියම් න්‍යෂ්ටි කියලා. හීලියම් න්‍යෂ්ටි. මෙයාට කියනවා ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝනම කිව්වට ඉලෙක්ට්‍රෝනම නෙවෙයි ඔය. ඉලෙක්ට්‍රෝනයට සමානාංශ කියලා. සමානාංශ. බීටා කියන අපි විද්‍යුත් චුම්බක
විකිරණ. ඕනනම් මේකටම තව x කිරණ වලට සමාන අංශු. මේක x කිරණ වලට සමාන. ඉතින් මා කිව්වත් x කෙනෙක් කිව්වත් එක වගේ. එකම නෙවෙයි. මේකත් එහෙමයි. මෙයා කිව්වා බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන නෙවෙයි. ඉලෙක්ට්‍රෝන වගේ අංශු ජාතියක්. එයාගේ ගතිගුණ වගේම තමයි තියෙන්නේ. හරි. ඊළඟට सापेक्ष स्कंदය सापेक्ष स्कंदය सापेक्ष स्कंदය මේකේ උඩින් තිරයක් අපිට 4යි सापेक्ष स्कंदය 4යි මෙයාගේ ස්කන්ධය එක බෙදීම 1840යි. මෙයා බිඳුව. කියන්නේ මෙයා එකයි නම් ඒක 1840ෙන් බෙදන්න. මෙයා වගේ ඊට වඩා අතිශය විශාලයි මෙයා උඩ. සාපේක්ෂ ස්කන්ධය. ඊටසේ ආරෝපණය. සාපේක්ෂ ආරෝපණය. මෙතන ධන 2යි. මෙතන ඍණ 1යි. බිඳුව. මෙතන අයනීකාරක බලය අයනීකාරක බලය හොඳට අහන්න මේ කියන හදන්න. හරි. පුතේ අයනීකාරක බලය කියන එක තීරණය වෙන්නේ එයාගේ ආරෝපණයත් එක්ක. ආරෝපණය වැඩි වෙන්න අයනීකාරක බලය වැඩි. ආරෝපණය වැඩි වෙන්න අයනීකාරක බලය වැඩි. හරි. ආරෝපණය වැඩි නම් අයනීකරණය වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ආරෝපණය වැඩි නම් අයනීකරණය වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ආරෝපණය වැඩි වෙන්න අයනීකරණ හැකියාව වැඩි වෙනවා. එහෙනම් මෙයාගේ ආරෝපණය ධන 2යි. මෙයාගේ ආරෝපණය ඍණ 1යි. මෙයාගේ බිඳුව. එහෙනම් මෙයාගේ මොකද වෙන්නේ? අයනීකරණ හැකියාව ඉතා වැඩි. මෙයාගේ ඊට වඩා අඩුයි. මෙයා අයනීකරණ හැකියාවක් නැහැ. අයනීකරණ හැකියාව කියන එක අපි දන්නවා අර කැතෝඩ කියන නිර්මාණය වීමේදී කිව්වා වායු අයනීකරණය වෙනවා. ඒක වායු අයනීකරණය වෙද්දී මොකද වෙන්නේ? අයන කැඩි යන්න ඕන. ඒක අයනේ ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. පරමාණු ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. එතකොට මෙයා අවකාශය යනකොට අයනීකරණ හැකියාව තියෙන එක නම් මොකද කරන්නේ? එයාට හම්බ වෙන හැම පරමාණුවෙම ඉලෙක්ට්‍රෝන ගලව දානවා. එතකොට මෙයාට ගමන් කරන්න පුළුවන් දුර මොකද වෙන්නේ? අඩු වෙනවා. දුර අඩු වෙනවා. එහෙනම් අයනීකාරක බව වැඩි වෙන්න ගමන් කළ හැකි දුර මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊළඟට මෙයාගේ ප්‍රමාණය බර වැඩි වෙන්න මෙයාට විනිවිද යන්න තියෙන හැකියාව අඩු වෙනවා. විනිවිද යන්න හැකියාව අඩු වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඇල්ෆා කියන එකකින් මට පහර දෙනවා කිව්වොත් මම කඩදාසියක් ඇල්ලුවා නම් ඕන අතර වෙනවා. ඉතින් එහාට එන්න බෑ. හැබැයි කවුරු හරි කෙනෙක් බීටා කෙනෙක්ගෙන් අහනවා කිව්වොත් මම ඇලුමිනියම් තහඩුවක්වත් අල්ලනවා. ඇලුමිනියම් තහඩුවක් කියලා කියන්නේ අර චොකලට් කොලයක් තියෙන ඇලුමිනියම් වල. ආන් ඒ වගේ චොකලට් එකේ ලියන තියෙන. ආන් ඒ වගේ තරංගයක් තිබුණා නේද? හැබැයි කඩදාසියෙන් බෑ. ඇලුමිනියම් තහඩුවෙන් පුළුවන්. හැබැයි ගැමා කියන එක නවත්ත ගන්න කිව්වොත් එහෙම නිකන් ඇලුමිනියම් කොල ඇල්ලුවට කඩදාසිය ඇල්ලුවා නතර වෙන්නේ නැහැ. අඩියකවත් කොන්ක්‍රීට් එකක් ඕන. මෙච්චරක් විතරක් කොන්ක්‍රීට් එකක් ඕන. ඒ හරහා තමයි මේක යන්නේ නතර. පැහැදිලිද? එක කිරණයට විනිවිද යාම හැකියාව තීරණය වෙනවා බරත් එක්ක. එහෙනම් අයනීකරණ හැකියාව, ගමන් කළ හැකි දුර, විනිවිද යාම හැකියාව මේ ඔක්කොම අපිට මේවා දිහා බලලා කියන්න පුළුවන්. හරි. අපි යන පරිණේ ගමු අයනීකාරක බලය. දැන් මොකද වෙන්නේ? ආරෝපණයත් එක්ක තමයි අයනීකාරක බලය රඳාපවතිනවා කියලා කිව්වේ. ආරෝපණය වැඩි වෙන්න අයනීකාරක බලය වැඩි වෙනවා. එහෙනම් මෙයාගේ ආරෝපණය වැඩි වෙනවා. එහෙනම් මම මෙයාගේ අයනීකාරක බලය ලක්ෂයක් කියලා ගන්නවා. මෙයාගේ ලක්ෂයයි නම් මෙයාගේ පුතේ අයනීකාරක බලය 1000ක් විතර තියෙනවා. 100ක. මෙයාගේ එකක් විතර. එකක් කියන්නේ ඇත්තටම නෑ තමයි. ඉතා කුඩා ගයක් වෙන්න පුළුවන්. නැති තරම්. මෙයා ඊට වඩා අතිශය වැඩි. අයනීකාරක බලය. ඊට පස්සේ ගමන් කළ හැකි දුර. ගමන් කළ හැකි දුර. මෙයාට සෙන්ටිමීටර් කීපයක් යන්න පුළුවන්. කීපයක්. මෙයා මීටර් කීපයක්. මෙයාට කිලෝමීටර් ගානක් වගේ යන්න පුළුවන්. ඒ අයනීකාරක හැකියාවට පරස්පරයි ගමන් කළ හැකි දුර. අයනීකාරක හැකියාව කියන්නේ එකක්, ගමන් කළ හැකි දුර කියන්නේ එක විරුද්ධ කතාවක්.
ගමන් කළ හැකිද? ඊට පස්සේ විනිවිද යාමේ හැකියාව. විනිවිද යාමේ හැකියාව කියලා කියන්නේ මෙයාට විනිවිද යන්න බෑ. මොකද බර වැඩි. මෙයාට 100ක් විතර විනිවිද යන්න පුළුවන්. මෙයාට දැන් මේක පාඩම් කරනකොට මේක ලක්ෂයක් විනිවිද යනවා කියලා නෙවෙයි මේ කියන්නේ. මේකේ තේරුම මෙයාට සාපේක්ෂව මෙයා අධිකයි කියන එක. මේ ඉලක්ක වල අපිට තේරෙනවා. විතරක් එහෙමයි. මෙයාට සාපේක්ෂව මෙයා අධිකයි කියන එක. එච්චරයි. ඉලක්කම් පාඩම් කරන්න එපා. මෙයා තමයි අඩුමගේ, මෙයා මධ්‍යගය, මෙයා වැඩි. එහෙම ලියුවත් හරි ඔබ. මෙයා අඩුම, මෙයා මධ්‍යගය, මෙයා වැඩි. ඔය දෙල් ලියන්න පුළුවන් විනිවිද යාමේ හැකියාව කියන්නේ. ආරෝපණය මෙයා ධන ආරෝපිතයි, මෙයා ඍණ ආරෝපිතයි, මෙයා උදාසීන. මේවා චුම්බක ශේෂ්ත්‍රයේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ හැරෙන හැටි මම කියලා දෙන්න ඕනේ නැහැ දැන්. කැතෝලික කියන ගැන දන්න නිසා ඔබ දන්නවා මේ කතාව. ඒ නිසා මම හැරෙන හැටි කියන්නේ නැහැ. හරි. මෙන්න මේ දේවල් ටික දැනුවත් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ දේවල් ටික මෙයාලා ඊට පස්සේ මොකද කරේ? චුම්බක ක්ෂේත්‍රය කරා යවන්න පටන් ගත්තා. චුම්බක ක්ෂේත්‍රය කරා යවන්න පටන් ගත්තා. චුම්බක ක්ෂේත්‍රය කරා යනකොට උනේ මෙහෙම දෙයක්. මේ තමයි විකිරණශීලී මූටරේ තියෙන තැන. මේ වටෙන් තියෙන ඊයම් කුටීරයක් උදේ මේ හරහා මේ පැත්තට එන්න බැරි කියන. මෙහෙට විතර යන්න පුළුවන්. සහ මෙතන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය. තිබ්බාම එක කිරණ જાතිය මොකුත් ප්‍රශ්න නැතුව කෙලින්ම ගියා. එයාට එන ආරෝපණයක් නැහැ. තව කිරණ જાතිය මේ විදිහට සුළු කෝණකින් හැරලා ගියා. තව කෙනෙක් જાතියක් මේ විදිහට මහා කෝණකින් හැරලා. يعني මෙයා පොඩි ඇන්ගල් එකක් කරන මෙයා ලොකුවට හැරෙනවා. මේ ලොකුවට හැරෙන එක නම් පීටා කියන එක කියලා බලන්න. මේ පොඩ්ඩක් කරන එක නම් ඇල්ෆා කියන එක කියලා බලන්න. ඒ පොඩ්ඩක් කරන්නේ එයා බර වැඩි හින්දා හැරෙනවා අඩු. බර වැඩි. ඒතර මෙයා බර අඩු හින්දා වේගෙන් හැරෙන්න ගත්තා. නම් බීටා කියන මේ වගේ හැරෙන්න ගත්තා. යවා කියන මේ හැරෙන්න ගත්තා. ඔයාලට දීලා තියෙන රිසෝස් බුක් එකේ ඕක සටහන් දාලා තියෙනවා අපි. ඒතර ඒ රිසෝස් බුක් එකේ මම පෙන්නන්නම් පොඩ්ඩක් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ සටහන ගැන මම කියන්නේ. මම හිතන්නේ දැන් මෙතෙන් ඇල්ෆා කියන බීටා කියන කොහොමද යන්නේ? මේ ඊයම් කුටීරයක් වටේ තියෙන්නේ. මේ මැද තියෙන දම් පාට වගේ ව්‍යුවේ තමයි ඔය විකිරණශීලී මූලද්‍රව්‍ය. එයා මෙන්න විකිරණ නිකුත් කරනවා. මේ සිහින් සිදුරක් තියෙන්නේ එක කිරණයක් ගන්න ඕන නිසා ඒ හරහා යන කිරණය ධන ඍණ තහඩු දෙක දානවා නැත්නම් චුම්බක ක්ෂේත්‍රය දානවා. මම ධන ඍණ තහඩු දෙක දානවා. ඒතකොට මේ ලේසි හින්දා මේ පැත්ත ධන වෙන්න ඕන. මේ පැත්ත ඍණ වෙන්න ඕන. එතකොට මෙයා ධන තහඩුව පැත්තට ආකර්ෂණය වෙලා තියෙනවා. ධන තහඩුව පැත්තට කියලා කියන්නේ මෙයාට ඍණ ආරෝපණයක් තියෙන්න ඕන. ඒ කෝණය බලන්න කහපාට කිරණයේ කෝණය වැඩි. කියන්නේ එයා වැඩිපුර හැරලා තියෙනවා. යටපැත්තේ තියෙන ඍණ තහඩුව එයා ඍණ තහඩුව පැත්තට ගිහින් තියෙන එක්කෙනෙක්. එහෙනම් එයා ධන ආරෝපිත වෙන්න ඕන. එයා පොඩ්ඩක් හැරලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම එක්කෙනෙක් ගිහලා තියෙනවා. එයා ගැමා කරනවා. මේකෙන් තමයි හොයාගත්තේ මෙයාලගේ ආරෝපණය කොච්චරද කියලා. ඉස්සෙල්ලා චුම්බක ක්ෂේත්‍රයක් බැලුවා. බලපුවම උත්ක්‍රමණයක් වෙනවා. ඊට ධන ඍණ තහඩුව තිබ්බාම කෙලින්ම ආරෝපණය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. හරි. ඒත් මේ සටහන් දීලා තියෙන හින්දා සමහරක් විට විභාගෙදි මේක දීලා අපිට මේ ටික දෙන්නේ නැතුව ඇල්ෆා බීටා ගැමා කියලා දෙන්නේ නැතුව සලකුණු කරන්න කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක අවබෝධයක් තියෙන්න ඕන. හරි. ඒත් එකම
දැන් මොකක්ද කරන්න ඕන? දැන් අපි මාසෙක විතර අපිට පන්ති කතා කරනවා. මාසෙක විතර දවස් 5ක් විතර පන්ති කරා. ඒකට රට වහල තිබ්බ තත්ත්වයක් ඉන්න අපි මොකුත් කිව්වේ නැහැ කාට. තමයි මේ අහලා තිබ්බා. කොහොමද ගන්නේ ටියුබ් ගන්නේ කොහොමද විස්තර මම මොකුත් කිව්වේ නැහැ. මොකද රට වහල කියන තත්ත්වෙත් එක්ක කියලා වැඩක් නැහැ. තේරුම් ගන්න දෙයක් නැහැ කිව්වා කියලා. ඊට පස්සේ පළවෙනි දේ නම් රට ඇරලා තියෙන නිසා දැන් ආයතන වලට ගිහින් ගන්න පුළුවන්. හැබැයි තාම ගම්පල ආයතන සහ නුවර ආයතන මම ටියුබ් එක බලන්නේ නැහැ. ඒ කට්ටියට මම කිව්වේ මොකද මට එන්න විදියක් තියෙනවා මේ ආයතන වලට තාම ආයතන නිල වශයෙන් හරියක් කියලා අපිට කිව්වේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. නවලපිටිය ආයතනයේ ගැටලුවක් නැහැ. යාලා දවසට පැය 3-4ක් උදේවරු අරිනවා. යාලා ගෙදරට ඇවිල්ලා ඒ ආයතනයේ කට්ටියට ටියුබ් ගන්න පුළුවන් මේ ගෲප් එකට සම්බන්ධ වෙන කට්ටියට. අනික කට්ටිය ඒක දන්නව කරන්න හැටි කොහොමද කියලා. ඊට පස්සේ ගම්පල් නුවර වල මම කිව්වේ එක්ක බැංකුවේට account එක දාලා මට receipt එක එවන්න. එතකොට මගේ account එකට නම දාලා තියෙන්නේ මම මෙහෙම post කරන ඔබට. එහෙම නැත්නම් මම ඔබ ක්ලාස් එකේ එක නදාලා තියෙන account number එක නම් මම ඔබගේ receipt එක ක්ලාස් එකට යොමු කරන. ඒක ක්ලාස් එකෙන් තමයි ඔබට ටියුට් එක එවන්නේ. දැන් ක්ලාස් එක නැති හින්දා ඒත් මම තමයි එවන්නේ ඔබගේ receipt එක මම ක්ලාස් එකට යොමු කරනවා. ඔය ක්‍රම දෙක තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපිට ඉස්සරහ වැහුවත් ඔය ක්‍රම දෙක තමයි ඔක වෙන්නේ. එතකොට ඔබට දැන් අවබෝධයක් තියාගන්න වෙනවා ඒක කරන්න කොහොමද කියලා. ඔබට ගම්පොල් ළමයි ඉන්නවනේ යාට HNB කිය බැංකුවේ නම්බර් එකක් තියෙනවා ආයතන නම්බර් එකක්. එහෙම නැත්නම් මම සෙලන් හරි පීපල්ස් හරි එහෙම නැත්නම් සම්පත් හරි ඔය මොකක් හරි HNB හරි ඕනේ. ඒක බැංකුවේ නම්බර් එකක් එවන්න. ඒතකොට ඒකට පේමන්ට් කරලා රිසිට් එක එවන්න. පේමන්ට් කරන එක කරනවා. ඊයේ මාසේ රිසිට් තියෙනවා 20 ගාණක් විතර එවලා තියෙනවා. මට පේමන්ට් කරා කියලා සල්ලි account එකට වැටලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් අයිතිකාරයෙක් නැහැ. ඔබ රිසිට් එක එවන්න බැංකුවේ ATM මැෂින් එකෙන් දැම්මත් ඒකේ පොඩි චිට් එකක් එනවනේ. ඒ චිට් එකේ ෆොටෝ එකක් කරවන්න. අර චිට් එක පුරවලා දැම්මත් කමන්නේ. ඒ චිට් එකේ ෆොටෝ එකක් කරගන්න. එතකොට මම ඒක ආයතනයට යොමු කරන්න ඕන යොමු කරනවා. එහෙම නැත්නම් මට දාලා තියෙන ගමන් මම ඒක ක්ලියර් කරලා ඊට පස්සේ ඔබට ටියුට් එක ලැබෙන සලසනවා. සමහර ළමයි ඉන්නවා තාම GSD සල්ලි දාලා ටියුට් ලැබිලා නැති. එයාලට කුරියකට බාර දීලා තියෙන්නේ. කුරිය එක අද තමයි බෙදන්න පටන් ගන්න. ඒතකොට හෙට දවසේ සුද්ධ ඔබට ලැබෙන්න ඕන. ඒතකොට එයාගේ බයික් එකේ කෙන මිනිස්සෙක් ඇවිල්ලා ගෙදරටම ඇවිල්ලා දීලා යනවා. හැබැයි ඔබලා දෙන නම්බර එකට විතරයි ඒක ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ ඔබලා මට නම්බරයක් දෙනවනේ. ඒ නම්බර එක දාලා තමයි මම ඒක එවන්නේ. හරි. ඒතකොට ඒක එවපුවම යාර කෝල් කරන්නේ ඒ නම්බර එක. ඒතකොට ඔබ ආන්සර් දෙන්නේ නැත්නම් එයා ඒක ඊළඟ දවසට දානවා. ඔබ ආයතන කාන්සර් කරනවා ආයෙ ඊළඟ දවසට දානවා. ඔබ පන්ති කියන වෙලාව කෝල් එක ඇවිල්ලා ඔබ ආන්සර් දෙන්නේ නැත්නම් පස්සට යනවා. එතකොට ඔහොම දෙසරයක් තුන්සරයක් try කරලා බැරි වුණාම එයා ආපහුම මට එවනවා. ඒ ගේන කෙනාට උසට 5ක්වත් ගෙවන්න ඕනේ. 7-5ක්වත් ගෙවන්න ඕනේ. ඔබ ගෙවන ක්ලාස් මුදලෙන්ම තමයි අපි ඒක නඩත්තු කරන්නේ. ආසන්න වශයෙන් රුපියල් 350 400 විතර මුදලක් අපි දිවට තමයි ගෙවන්නේ. ඒක මට මෙහෙම කරන්න බෑනේ ප්‍රායෝගික නෑනේ. මම ළමයි 20 අද ඉන්නවා ළමයි 13. අර ෆෝම් එක වෙනස් කරලා දාපුවම මම දන්නේ ළමයි කීප දෙනෙක් එහෙම වෙලා. හැමදාම මෙහෙම බෑ. හැමදාම ඔබ වෙනුවෙන් මට ෆ්‍රී වෙන්න බෑ. ඒක ප්‍රායෝගික නෙමෙයි. හරි. දැන් එහෙම නැති වෙන කට්ටිය අපේ කරන්න දෙයක් නැහැ. එතකොට අපි ඉන්න ළමයි ටිකට වාක්‍යනේ උගන්වන්නේ නැහැ. එතකොට මෙහෙම කරන්න බෑනේ මට. අද ඉන්න ළමයි 13 දෙනා ඉන්නේ දැන් 13 දෙනාම මට මුදල් දැන් පොඩි ගන්න නැතුව මම 13 දෙනාට උදාහරණ කියන්නේ. ආසන්නට රුපියල් 300 කියනකෝ. 13 දෙනාට මම ටියුබ් දාන්න රුපියල් 4000 විතර වැය කරනවා. මේ පන්තිර විතරක් වුණා. මම ඔහොම හැම පන්තිරෙම ටියුබ් දාන්න කිව්වොත් මම ගෙදර සල්ලි අච්චු ගහන්න එනවා ටියුබ් ගිහින් දාන්න. මම ටියුබ් print ගන්න මුදල් දෙන්න ඕනේ. මේ software ඔයාලා සමහර පන්ති යනවා නම් විනාඩි 7න් කට් වෙන software ඇති. ඉස්කෝල පන්තියෙන් මතක ඇති. විනාඩි 7න් කට් වෙනවා. අපේ ඒවක් නෑ. ඒක අපි මේ විදිහට හරි ගස්සලා තියෙනවා රෙජිස්ටර් කරලා තියෙනවා. ඒ ඔබගේ ලියුම් දාන්න ඕන අපි ටියුබ් print කරන්න ඕන ලියුම් දාන්න ගාස්කෝ කරනවා. print කරන්න ගාස්කෝ කරනවා. මේවා රෙජිස්ටර් කරන්න ගාස්කෝ කරනවා. මේවා රූපාන් ගන්න ගාස්කෝ කරනවා. ඒ ඔක්කොම අතරපුවම තමයි අපිට මේ කෑ ගහන එකට යම් කිසි සාධාරණ මුදලක් ඉතුරු වෙනවා නේද? ඒතර එහෙමත් දෙයක් කියන්නේ නැතුව එහෙමත් දෙයක් කරන්නේ නැතුව අපිට මේක පවත්වාගෙන යන්න බෑ. මම අතින් print කරලා මම අතින් ඔයගොල්ලන්ට ටියුට් එක දාලා මම ඇවිල්ලා උගන්වලා. එතකොටත් මුදල් ගෙවන්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. ඒක ප්‍රායෝගික නෑ නේද? සාධාරණ නෑ ප්‍රායෝගික. එහෙම කරන්න බෑ. ඒතර පළවෙනි කාරණය ඔය කවුරු හරි ගුරුවරයෙක් කියනවා නම් අපි ඔන්ලයින් ක්ලාස් මොකක් හරි ක්ලාස් කරන්නේ මේ ළමයිට තියෙන භක්තියට ආදරයට ගරුත්වයට එහෙනම් ක්ලාස් පීස් ගන්න ක්ලාස් ගන්න කියන්නේ එහෙම කරන්නේ ඔය බයිලා මේක ව්‍යාපාරයක් මේක මුදලක් හම්බ වෙනවා ඒ මුදලෙන් මම ආයතන ගෙවන්න ඕන
ටියුට් print කරන්න ඕනේ. ඔබ ටියුට් දාන්න ඕනේ. අපි උපන් ගන්න ඕනේ. ඊට අමතරව මම ජීවත් වෙන්න ඕනේ. කාලෙ ජීවත් වෙන්න. හරි. ඒක බලපු තමයි පන්ති කරන්නේ. එහෙම නැතුව මට මේ කොහෙවත් ගිහිල්ලා පන්ති කරනවා නෙවෙයි. කවුරු මොනවා කිව්වත් ඇත්ත කරන්නේ මේක ටියුට් ව්‍යාපාරය. ඒක මොකද? කවුරු හරි කියනවා නෑ නෑ සර් උගන්නන්න පුළුවන් හින්දා උගන්නන්නකෝ. ළමයි ගැන අනුකම්පාව උගන්නන්නකෝ. ඒ අනුකම්පාව උගන්නන නිසා තමයි අපි ගිය මාසෙට රටවාදීදී වචනයක් කතා කරේ නැහැ. අන්තිම සැරේ ළමයි කිව්වේ ආදිව මම කිව්වා නෑ ගැටලුවක් නෑ අපි රට යනවාම බලමු. දැන් රට විවෘත කරලා තියෙනවා. එතකොට ඔබට ආයතනයට යන්න කලින් ආයතනට කෝල් එකක් දීලා යන්න. මොකද ආයතන හරින දවසේ නිශ්චිත නැහැ. මොකද ආයතන ඇරීම සපුරා තහනම් තමයි. ආයතන ඇරීම සපුරා තහනම්. ළමයිට ඇවිල්ලා ටියුටර් යන්න පුළුවන්. ඒ chance අපි සීමා සහිත කාලයක් කරනවා. ඒකට ඒක ආයතනවල දැනුවත් කරලා යන්න නැත්නම් මම මැසේජ් එකක් දාලා යන්න. මැසේජ් එකත් ලෑස්තිලා මැසේජ් එකක් දාන්න එපා. මම පන්තිට දාන්නේ නැහැ ඒකට. ඒක බැලන්නේ නැහැ කොහොමද ඒ හින්දා ඔබ කලින් දවසේ රැයක් මැසේජ් එකක් දාන්න. ඒක මම ආයතනයෙන් අහලා කියන්නේ හෙට අරගාවේ කීයට දාන්නේ යන්නේ කොහොමද කියලා. හරි. ඊට අමතරව අපි නාවල්පිටිය ආයතනයෙන් සහ ඊළඟට ගම්පල ආයතනයෙන් අපෙන් සැරේ ට්‍රීවිල් එක එවන්න කියලා හිතන් ඉන්නවා. හැබැයි මේ මතක තියාගන්න මේ කාඩ් ගැන අහලා තිබුණා ඔය ලිස්ට් එක හදලා තිබුණාද? ඔක්තෝබර් කාඩ් ගැන නෙවෙයි. ඒක නෑ හුවේ නෑ. ආ තියෙන්නේ සැප්තැම්බර් කාඩ් එක. ගිය මාස කාඩ් එක නෑ හදලා. ඊට පස්සේ තව දෙයක් දැනවත් ගන්න ඕනේ. අද අපි ගෲප් ක්ලියර් කරනවා. ක්ලියර් කරනවා කියන එකේ තේරුම දැන් අපේ අද ඉන්නේ පන්ති 13ක් විතරනේ. ඔය 17 නේ ඉතුරු කරලා අනික ඔක්කොම අයින් කරන ගෲප් එක. ඒ බොරුවට ළමයි කොට ගන්න ගෲප් එකේ එන්ටර් කියලා වැඩක් නැහැ. ගෲප් තියෙනවා බර ගන්න. 21 ගෲප් තියෙනවා. 22 ගෲප් තියෙනවා. 23 ගෲප් තුනක් තියෙනවා. ඊට පස්සේ රිවිෂන් ගෲප් එක තියෙනවා. ඉස්කෝලේ ගෲප් තියෙනවා. අර පන්ති වල ගුරුවරුන්ගේ ගෲප් තියෙනවා. මම කියන්නේ ওই ගෲප් කොටෝ මැසේජ් දාන ගෲප් එක මට කරන්න වැඩක් නැති වෙනවා. ඒ නිසා ගෲප් ක්ලියර් කරන සාමාන්‍යයෙන් ෆෝන් එකේ ළමයි ඔක්කොම අයින් කරලා දානවා. බොරුවනේ හරි රෙජිස්ටර් වෙලා හිටිය කියලා වැඩක් නැහැ. එයාට අපේ මැසේජ් යාලා ෆෝන් එකේ නේද ඉතින්. ඊට පස්සේ අර පිස්සෝ ඉන්නවා. ඔය ක්ලාස් එකේ නෑ. 23 අලුත් පන්ති ඉන්න කෙනෙක්. ගෲප් 3 එකේ ඉන්නවා. මිනිහ අර දන්නේ නැහැ ලොකුනේ මොකටද කියලා. නිකම්ම ලොකුද අඩුව කියලා මැසේජ් එකක් දාලා. පයින්ට. 5:32ට මොකද මිනිහ ලොකුනේ. 5:32 මැසේජ් එකක් දාලා. මොන හරකෙක්ද? මොන හරකෙක්ද කියලා හිතන්නේ. මිනිහා දන්නේ නැහැ මේ කවුද ඉන්නේ කියලා. මොකද්ද කියලා දන්නේ නැහැ. කවුරු හරි ළමයි ලින්ක් එකක් ආවා. මිනිහකට රෙජිස්ටර් වෙලා. ආපහු අඩුව කියලා දානවා. එහෙම උන්ට සයන්ස් කරන්න පුළුවන්. කාත් කවුරුවත් දන්නේ නැතුව මෙලෝ හතරක් දන්නේ නැතුව තමන් ඇඩ් වෙන හැම ගෲප් එකකම අඩුව කියලා දානවා. ඇඩ්මින් ඉන්න අපි ක්ලාස් එක වැඩ කරන දරුවෙක් ඉන්න ගෑනු දරුවෙක් ඉන්න ක්ලාස් එක වැඩ කරන තමයි ඇඩ්මින් කෙනෙක් දාලා තියෙනවා ගෲප් වලට. හැම ක්ලාස් එකෙම කෙනෙක් ඉන්නවා. ආයතන තුනේ කවුරු ඇඩ්මින් කෙනෙක් ඉන්නවා වගේ. එයා තමයි ඒක ගෲප් එකෙන් අයින් කරන්නේ. මට මැසේජ් එක දාන සමය අයින් කරනවා කියලා මම ඉතින් මොකුත් කියන්නේ නැහැ. මොකද මට මැසේජ් දෙන්න බෑනේ. යාළුවනේ ගම්දෙල කරන්නේ. ඊට පස්සේ මම හා කියලා දානවා. ඒකට යාළුවා අයින් කරනවා. එහෙම කෙනෙකුට මේ හાર્ට් එක ලකුණු කරනවා. තනික ඔළුව හොඳ නැති මොංගල් ඩයල්. මොකද ඔය දෙක ඉස්කෝල දන්නේ නැහැ. මොකද අලුත් ලින්ක් එක නෙවෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ලින්ක් එක නේ. එහෙම පිස්සු ඉන්නවා මේ. ඒ වගේ කට්ටියත් එක මේක කරා යන්න බෑ අපිට. ඒ නිසා ෆෝම් එකක් කලින් දාලා ඔබ කොහෙද කින්ද මම විස්තරයක් එක ගන්නෙ. මොකද මේක අපි පෙනී හිටනවා ඇවිල්ලා රෙකෝඩින් වල ඔබලා පන්තියේ ඉන්නවා මේක වගකීමක් තිබිය යුතුනේ. මම මොකුත් නැතුව මට පුළුවන් මේ රෙකෝඩ් ඔෆ් කරලා දාලා අර ලොග් එක දාලා විතරක් කියන්නේ නැත්නම් WhatsApp වලින් පන්ති කරනවා. ඉස්කෝලේ කරයක් නැති ඉස්සන. WhatsApp වලින් දීලා පන්ති. ෆොටෝ එකක් දාන්න මෙන්න මේක බලන්න මේක බලන්න කියලා වොයිස් දානවා. ඒ වගේ ගල්ලිගේ වැඩ. ඒ වගේ පන්ති කරන්නේ නැහැ. එතකොට එහෙම කරන්න කී මිනිස් බවක් තියෙනවා. ඔබටත් කියන්න පුළුවන් අපි මේ ස්පන්දන යන්නේ මෙතන. අපිත් කියන අපේ දරුවෝ තමයි මේ විනෝද වාර හැදෙන්නවා. මේක ටිකක් අර නම්බු වාර විදිහට වෙන්නවා. එහෙම නැතු මේ කොහේවත් නැති අපතේ ටිකක් මේකට දාන්න පන්ති කරන්න යන්න බෑ. එහෙනම් ඉතින් මේ පන්ති නවත්තනාය හොඳයි කිසි අවශ්‍යයක් නැහැ. ඒ නිසා මේ පන්ති නවත්ත දාන්න අර නැති කට්ටිය අයින් කරලා දාන්න. දැන් ඔබ කලබල වෙන්න එපා. මේ ඔක්කොම රිමූව් කරන්න මොකටද කියලා. ඒ රිමූව් කරන්නේ නැහැ. සෙට් එක දැන් මේකේ තියෙන බ්ලොක් පේ බැලුවොත් එහෙම හිතන්නේ. ගෲප් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔය ලින්ක් එකක් ආපුවම රෙජිස්ටර් වෙනවද මොකක්වත් කමන්නේ නැහැ. ලින්ක් එකක් ආව නැති රෙජිස්ටර් කරනවා. කවුද කින්ද මම මොකුත් දන්නේ නැහැ. මේකේ ගෲප් එකේ දැන් ඉන්නවා 66ක්. හරි. පන්තියේ එකේ භාගයක් නැහැ. ඒ බොරුව මේ ගෲප් එකේ ඉන්නේ. ඒ ඔක්කොම ටික අයින් කරලා දාපුවම ලේසි. කරදරයක් නැහැ. නන්නාදුන කටේ ඉන්නේ නැහැ. ඊට පස්සේ යාළුවට මහර එන සෙට් එකක් ඉන්නවා. ඒ ටිකත් එනවා. කට අයින් කරලා දානවා. මොකද අපේ පන්තියේ ළමයි ගැන අපි වගේ කියනවා. ඊට පස්සේ ඔබ පන්තියට ආවට පස්සේ අපි මොනවද අඩුපාඩු වෙලා තියෙන්නේ මොනවද කතා කරන්නේ ප්‍රශ්න අහලා ඒක හරි ගස්සගෙන ඔබ විභාගයට ගෙනියන්න පුළුවන් මට්ටමට ගන්නවා. එතකොට මේක නේ නිකන් ටියුෂන් පන්තියක් දෙයක් නෙවෙයි. අපි කියන්නේ අපි රිසර්ච් එකක් හදනවා කියලා. රිසර්ච් එක හදනවා.
ඒ හදන්න අපි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙනකොට ඔබට ගමනවල ප්‍රශ්න අහනවා. ඒවට උත්තර හරි වැරදිද කියලා බලනවා. මේවා චෙක් කරලා පන්තිනවා. ඔය හැටි පන්ති කීයක්ද බලනවා. 80 නෙවෙයි 100 කියලා මම බලනවා. හරි. බලන්න ක්‍රම තියෙනවා මම. ඒක දැන් කියන්න ඕනේ නැහැ පන්ති අවුල අසල බලා ගන්නවා. එතකොට ඒ වැඩ හරහා අපි ළමයි ටික වගකීම ගන්නවා. එතකොට මේ පන්තිරේ එන්නේ නැති විභාගات යන දවසක් යන දවසක් නැති එහෙම වැඩක් නැහැ මොකද? එහෙම කටට පන්ති තියෙනවා පුතේ. ෆ්‍රී ක්ලාස් කරන පන්ති තියෙන ඕන තරම් මගේ අම්මේ ලංකාවේ ඕන තරම්. YouTube හරහා ගන්න ඕන තරම් තියෙනවා. චීන ටීවී channel හරහා ගන්න ඕන තරම් තියෙනවා. ඒකට ගියාම ඇති ඉතින් යාර. ගුරුවරයා පේන්නේ නැහැ. හොද ගුරුවරයා බලන්නේ නැහැ. Tamanට ඕන දෙයක් කරගෙන දෙලි හිටියේ. පන්තිේ නම මැසේජ් කරලා හිටියේ නේද? රූප මාර්ග කරලා ඕන දෙයක් කරගන්න. ඒක අපේ පන්තිවල බෑ අපි වගකීමකින් කරන්නේ. ඔබට රිසල්ට් එකක් ගෙන පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු ඉටු කරනකොට ඔබගේ පැත්තේ සක්‍රිය දායකත්වයක් ගන්න. මම විතරක් නැටුව කියලා මේක හරියන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබගේ පැත්තේ වෙන්න ඕන දේවල් ටික කරන්න. අපි අපේ පැත්තේ වෙන්න ඕන දේවල් කරන්න. ටියුට් මුදල් දැම්ම දවසට පහුදානම් ටියුට් ඉල්ලන්න එපා. ඒක උදේ ප්‍රායෝගික නෑ නම් අපි තරම් ස්පීඩ් නැහැ. මම අද දැම්ම ගමන් හිටපු එකකට එන්න. කුරියර් සර්විස් එක වැඩ කරන්නේ දවස් 3-4ක් විතර. ඔය කට්ටියත් ඉන්න ඕනේ. දුෂ්කර ඇඩ්‍රස් එක කියන්නේ කුරියර් සර්විස් එක අපි අහනවා කියලා මේකට යන දවස් කීයක යනවද? දවස් 5ක් 6ක් කිව්වොත් ඒක අපි තැපෑලා දාන තැපෑලෙන් දවස් 3 එනවා. සමහර කට්ටිය තැපෑලා හරහා එනවා. සමහර කට්ටියට කුරියර් සර්විස් එක හරහා එනවා. අපි වෙනම තමයි දෙන්න කියන ඒ දෙන්න ඔය වැඩි කරන්නේ. ඔබ දාපු ඒවා සියල්ලම අපි ගාව තියෙනවා මේ කට්ටිය දැම්ම මේ කට්ටිය නැහැ කියලා. එහෙනම් බය වෙන්න එපා. කාටවත් ටියුට් නැති වෙන්නේවත් පරක් වෙන්නේ දවස් 3-4කට පස්සේ. මේ සතිය ඔබ සම්සල්ලි දැම්ම කියනවා ලබන සති සම්ද වෙනකොට ඔබට ලැබිලා නැත්නම් අන්න චුට්ට මැසේජ් එකක් දාන්න. දැන් මේ දවසේ තාම ටියුට් එක ලැබිලා නැහැ කියලා. ඒක අපි ඒකට අහලා බලනවා කොහෙද මේක තියෙන්නේ. ඊට පස්සේ ඔබට දවස් ගන්න කියලා මේ දවසේ වෙන්න ඕනේ නැත්නම් අපි දැනුම් ගන්න. එහෙනම් ඔබ ටියුට් එකේ කෙනෙකුම අපි ඇලර්ට් එකේ ඉන්න එක. නැතුව නිකන් ඕවා පුරුදු වෙන කරන්න වෙන්නේ. ඒ නිසා යාළුවෝ අදා වෙන කට්ටිය ඉන්නවා දැනුවත් කරන්න ගෲප් එක අයින් කරනවා කියන කතාව. සහ ගෲප් එක ඊට පස්සේ මේ මාසෙත් මම මෙහෙම දෙයක් කරනවා මේ මාසෙත් සම්මත දවස් විතරයි යන්නේ. ඊපස්සේ දෙවෙනි ගෲප් එක ඔයාලා පස්සෙන් තියෙන ගෲප් එකත් ඒ විදිහට කියනවා. ඔයාලගේ ගෲප් එක අපි සම්බන්ධ කිරීමක් කරනවා. මොකද ලොකු වෙනසක් නැහැ. ඔයාලා මාසයක් ඉස්සරහින් ඉන්නේ කටි මාසයක් පස්සෙන් ඉන්නේ. දවස් 3-4 වෙනසක් තියෙන්නේ. ඒ 3-4 අපි එකතු කරලා එක පන්තියක් කරගන්නවා. ඒ පන්තියේ ලොකු ළමයි ගණන් නැහැ 20 ගණන් විතර හිටියේ. ඕකෙන් දැන් ඔය ක්ලාස් ෆීස් ඔය කතන්දරේ කිව්වා ටිකක් අර අඩු වෙනවා. මොකද ලංකාවේ පුදුලා ඉන්නේ නිකන් දෙනවා නම් හොරිත් හොඳයි මොකද යන්න අපිට පුදුලා තියෙන්නේ. එහෙනම් නිකන් දෙනවා නම් ඔය හැවිලෙන් දැන් නිකන් මොනවද බලන් ඉන්න එහෙම තත්ත්වයක් තියෙන්නේ. මුදලක් ගන්නකො මේක දවස් නෑ එන්නේ. වෙනම කතාවක්. අපිත් එහෙම බහපොඩ්ඩක් තමයි පටන් ගන්න නැතුව. 100 මේක නිකන් නෑනේ. ඒකට ඒ හින්දා අපි දන්නවා එහෙනම් ඔය ක්ලාස් එක එකතු කරනවා අපිට මාස මුල වෙනවා. ඔබට ඒක හානියක් වෙන්නේ නෑ. ඔය ප්‍රශ්න නැති එකතු කරනවා. ඒතකොට ඒ ඉඳලා ඔබට පන්ති දවස් දෙකකට වෙනවා මේ මාසෙත් එකයි යන්නේ නොවැම්බර් මුල ඉඳන් දවස් දෙකක් පන්ති වෙනවා. නොවැම්බර් ඉඳලා සඳ සහ ගුණක් කරලා බහස් වෙන්න පන්තිය වැටේ දවස් දෙකක් විදිහට පැය දෙකමාරව දෙකක් විදිහට. මේ හින්දා මේ දවසේ චුට්ටක් අඩුයි මේ මාසේ සහ ඊළඟ මාසේ. එනම් මේ මාසේ ඊළඟ මාසේ ඔක වැඩි වෙනවා. එකක් දැනගන්න වෙන වෙලාව පිළිබඳව පොඩ්ඩක් ඕනනම් සාකච්ඡා කරලා දාගමු ගෲප් එකේ හැටියට පුළුවන් ඉතින් බලලා ඒව කරන්නේ ගෲප් එක සුද්ධ කරන් ඉන්න ඕනේ. අත්‍යවශ්‍ය ළමයි ටික ඉතුරු කරා අන්ටි කලව ගලවලා දාන්න. අද හවස ගොඩක් වෙලාවට ක්ලියර් වෙයි. ක්ලියර් වෙනවා කියන එක මැනුවල් ක්ලියර් කරන කතාවක් නෙවෙයි වෙන්නේ. මේ software run කරනවා. අද login එක අරගෙන ඔය නම්බර් ටික දීලා තියෙන ළමයි ඉතුරු වෙලා. අනිත් ඔක්කොම එකේ නෑ ඉංග්‍රීසි ඉච්චර වෙන්නේ. ඒක මේ අපි රිමූව් කරලා කියලා තමයි පේන්නේ. ඇඩ්මින් රිමූව් කරලා කියලා පේන්නේ. ඒකට එහෙම වුණාට group එක හදපු එක තමයි ඇඩ්මින් කියලා පෙන්නන්න හදලා තියෙන්නේ. මගේ නමින් තමයි ඔය පෙන්නන්නේ. ඔයාලට බලන්න කවුද මේවා රිමූව් කරේ කියලා. එහෙනම් මගේ නම තමයි රිමූව් වෙන්නේ. ඒකට ගැටලුවක් නැති වෙනවා. ඒකට ටයිම් වුණා. හරි. එන්න මේකට ඊළඟ මෙහෙම යන්න. අර ඔබ ඉවර කරලා එමු. විකිරණශීලී මූල ද්‍රව්‍යකින් නිකුත් වන ඇල්ෆා බීටා ගැමා කිරණ ධන සහ ඍණ ලෙස ආරෝපිත විද්‍යුත් ක්ෂේත්‍රය තුළින්
ගමන් කරෝ විට ගමන් කරෝ විට ගමන් කරෝ විට පහත ආකාරයේ චලිතයක් දක්වයි. පහත ආකාරයේ චලිතයක් දක්වයි. හැලපෙන්නේ නැද්ද? ඊට පස්සේ යන්න. මෙහිදී ආරෝපණය අනුව ඇල්ෆා කියන ඍණ තහඩුව දෙසට ආකර්ෂණය වුවද එහි අපගමන කෝණය කුඩාය. බීටා කිරණ ධන තහඩුව දෙසට ආකර්ෂණය වන අතර එහි ස්කන්ධය අඩු බැවින් වැඩි අපගමනයක් නිරීක්ෂණය වේ.
හරි. ඊට පස්සේ දැන් ඇල්ෆා බීටා ගැමා කියන දැන් දන්නවා. දැන් එයාලගේ අපගමන කෝණක් දන්නවා. දැන් ඔතනින් කතන්දරේ සම්පූර්ණයි. ඔය ඇල්ෆා බීටා ගැමා ගැන. හරි. ඊළඟට දැන් තමයි පුතේ අපිට මේ කිනේසිස් ඕන වෙන්නේ කොහෙද කියන්නේ. මොනවද කියන්නේ? දැන් මේක අන්තර කතාවක් ඔය කතා කරේ. දැන් ආයෙ මෙතන එනවා. මොකද්ද? දැන් පරමාණුවේ ධන ආරෝපිත ප්‍රෝටෝනයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයි තියෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි. දැන් මේකේ ආයෙ මොකක්ද තියෙන්නේ? ආයෙ දැන් දා ගන්න ඕනේ මේක අපි මොකද්ද? කොහොමද මෙයා ඉන්නේ කියලා. පරමාණුවේ view එක. ඒක බලනකොට පුතේ තොම්සන් එක කතාවක් කියනවා. මෙහෙම. තොම්සන් ඇවිල්ලා අහනවා දැන් ධනාරෝපණ තියෙනවා කියනවා න්‍යාස්තිය. පරමාණුවේ ඍණාරෝපණ තියෙනවා කියනවනේ. කොහෙද මේවා තියෙන්නේ? තොම්සන් කියනවා පුතේ මෙහෙම කතාවක්. ඕක ඉච්චර ලොකු දෙයක් නෙවෙයි මෙහිමයි මේක තියෙන්නේ කියලා මෙයා විස්තරයක් කියනවා. මේ විදිහේ ධනාරෝපිත ගෝලයක් තියෙනවා. මේකේ තනින් තනින් නිදී පවතින ඍණාරෝපණ තියෙනවා. තනින් තනින් නිදී පවතින ඍණාරෝපණ තියෙනවා. ඊළඟට දැන් හරි. එතකොට මෙන්න මෙහෙම ආකෘතියක් කියලා කිව්වා. මේක හරියට ඒ රටේ තිබිලා තියෙන පුතේ කෑම ප්ලම් පුඩින් කියලා. මෙන්න මේ ප්ලම් පුඩින් වල ආකෘතියද ඒවා තියෙන්නේ. ඒ කෑම තියෙන ප්ලම් පුඩින් ආකෘතිය. අර ප්ලම් පුඩින් ආකෘතිය කියලා කියන්නේ මේ ප්ලම් පුඩින් වලින් කියලා දෙන අර අපේ රටේ ස්පන්ජ් තියෙන්නේ. ඒ වගේ මොඩල් එක. කියන්නේ පිටි වලින් තමයි හදලා තියෙන්නේ. ඇතුලේ සමහරක් වෙලාවට අර මුද්දලම් පලම් එහෙම නැත්නම් ඔය කෑලි කෑලි මොනවද තියෙනවා. ඒ තමයි ප්ලම් පුඩින් ආකෘතිය කියන්නේ. ඔන්න ඔය ප්ලම් පුඩින් ආකෘතිය තමයිලු මේ පරමාණු තියෙන කියලා කවුද කියන්නේ? තොම්සන් කියනවා. තොම්සන් මේක දැකලාද කියන්නේ? නෑ මෙයා එහෙම කැමතිද මේ ප්ලම් පුඩින් කන්නේ. මෙයා මොකද කරන්නේ මේ කන්න තියෙන ආසමින්ද එයාට හැම එකම පේන්නේ ඔය වගේ. කාටුන් වල තියෙන අර කුරුල්ලෙක් ඉන්නවා. ඌ කණ්ඩ නරියෙක් ඉන්නවා. නරියට කුරුල්ලා පේන්නේ හැම තිස්සෙම මසු කුඩියක් වගේ. ප්ලේට් එක තියලා තියෙන චිකන් කෑල්ලකයි තමයි පේන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මෙයාට පේන්නේ මේ විදිහට. මේ තව උදාහරණයක් කියනවා මේකට වෝටර්මෙලන් ආපුතිය කියලා. වෝටර්මෙලන් කියන්නේ කොමඩු. කොමඩු වල බලන්න කොළ පාට වටේ පොත්තක් තියෙනවා. ඒක ඇතුලේ රතු පාට තමයි තියෙන්නේ. ඒතකොට අන්න ඒ කොළ පාට පොත්ත තමයි මේ ධනාරෝපිත කොට ඇතුලේ රතු පාට කොටස තමයි මෙන්න මේ ඍණාරෝපිත කොට. ওই විදිහට මේක නම් කරනවා. මේකට කියනවා ප්ලම් පුඩින් ආපුතිය කියලා. මේ විදිහට තියෙන කියලා තොම්සන් මතයක් කියනවා. දැන් එයා ඇවිල්ලා අහනවා ධනාරෝපණ ඍණාරෝපණ තියෙන්නේ කොහොමද කියලා. මෙයා කියනවා ඒකාකාර ව්‍යාප්ත වූ ධනාරෝපිත ගෝලයක් තුළ තනින් තන ගිලී පවතින ඍණාරෝපණ වලින් සමන්විත කියලා. හරි. එතකොට මේ කතාව දැන් පිළිගෙන විද්‍යාඥයෝ දැන් ගියා. ගිහිල්ලා ආයෙ ටික දවසක් යනකොට යාළුවා ප්‍රශ්නයක් කරා. එතකොට මේ ඍණ අතර විකාශනයක් වෙන්න බැයිද? සජාති ආරෝපණ විකාශනයක් වෙන්න බැයිද? ධන ඍණ ආකර්ෂණය වෙන්න බැරිද? මේ වගේ විවිධ ප්‍රශ්න අහනවා. ඒකට උත්තර නැහැ තොම්සන්. තොම්සන්ගේ ආපිටින් විතරයි. ඊට ඒ කාලේ ආයෙ ප්‍රධානියා වෙලා ඉන්නේ රදර්ෆර්ඩ්. රදර්ෆර්ඩ් ගාමින් අහනවා. අරයා කියන ආකෘතිය බොරු අපිට කියනවා හරියට මේ තියෙන කොහොමද කියලා. හරි. මුත කාලේ තියෙන වැඩක් කරන්නේ එක එක නාවල කියලා අහනකට ඉන්නේ වැඩි. හරි. ඒතකොට රදර්ෆර්ඩ් අහනවා. රදර්ෆර්ඩ් මොකද කියන්නේ? හරි හරි මල්ලි ඕවා කලබල වෙලා කියන්න පුළුවන් උත්තර නෙවෙයි. තාම අපි දැකලා නැහැ නේ ආයි පරීක්ෂණයක් කරලා ඔයාලා සාක්ෂි සහිත ඉදිරිපත් කරනවා. දැන් ඔයාලා ඔක්කොම යන්න කියලා කියවන කට්ටිය. හරි. එයා දන්න දැන් තොම්සන් ඇනගෙන තියෙන වැඩේ. රදර්ෆර්ඩ් තෝක් කියන්නේ කියන ගන්න ඕනේ නැහැ නේ. දැන් මෙයාගෙන් ගැලවෙන සෙනග මෙතන එනවා කියලා දන්නවා.
ඒ නිසා මොකද වෙන්නේ? එයාට කට්ටිය එකතු කරගන්න හොඳ අවස්ථාව. එයා කියනවා මම පරීක්ෂණ කරලා කියන මට හදිසියක් නෑ. මම හරියට කියනවා. මෙයා සංකල්ප ගිහින් මොකද කරන්නේ? එයා ගෝලිය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගයිග අනික කෙනා මාස්ටර්. ගයිග සහ මාස්ටර් දෙවි. ටයිගර් නෙවෙයි. ගයිග. ටයිගර් නෙවෙයි. ගයිග සහ මාස්ටර්. මේ ගයිග මාස්ටර් කියන දෙන්න තියෙනවා කියලා මෙහෙම දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය අහනවා මේ පරමාණු කොහොමද තියෙන්නේ කියලා. ඇත්තට මම දන්නේ නැහැ. අපි කට්ටිය එකතු වෙලා මේ පරමාණු කොහොමද තියෙන්නේ කියලා ප්‍රැක්ටිකල් එකක් කරන්න. කරලා මේ කියනවා. ඒ කිව්වොත් එහෙනම් අපිට මේ කට්ටියගේ ජනප්‍රියතාවය ලබා ගන්න පුළුවන් කියලා දැන් ඔන්න තුන්දෙනා කතා වෙනවා. කතා වෙලා මේ කට්ටිය ප්‍රැක්ටිකල් ඇසෙස්මන්ට් කරද්දී මේ පරමාණු ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා කියනවා. අන්න මේ ප්‍රැක්ටිකල් එක තමයි අපි නම් කරන්නේ මෙයාලගේ රන් පත්‍ර පරීක්ෂාව කියලා. අඳුර කරපු රන් පත් පරීක්ෂාව. මෙන්න මේ රන්පත් පරීක්ෂාව හරහා තමයි එයා තීරණය කරන්නේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. රන්පත් පරීක්ෂාව කියලා එකක් කරනවා මෙයා. ඒ හරහා තමයි ඇත්තටම පරමාණු ස්වභාවය අඳුරගන්නේ. අපි ඒක කරන හැටි කතා කරනවා ඊළඟට. ඉතින් මේ කතන්දරේ ක්ලියර් එක. මෙයා ප්‍රැක්ටිකල් එකක් නෑ. නිකන් එයා කිව්වා විතරයි. අපි යන්න. පරමාණු ආකෘතිය. අණුවටක පරමාණු ආකෘතිය. පරමාණු ආකෘතිය. ඒක යන්න. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන හඳුනා ගැනීමෙන් පසු ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන හඳුනා ගැනීමෙන් පසු ඒවා පරමාණු තුල පවතින ආකාරය. ඒවා පරමාණු තුල පවතින ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ මත පළවිය. ඒ අතර ප්‍රබල මතවාදයක් ඉදිරිපත් කළේ. කරන ලද්දේ ජේ.ජේ. තොම්සන් සහ රදර්ෆර්ඩ් විසිනි. ජේ.ජේ. තොම්සන් සහ රදර්ෆර්ඩ් විසිනි. ජේ.ජේ. තොම්සන් සහ රදර්ෆර්ඩ් විසිනි. යන පළවෙනි කියලා අන්තේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය 1904. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය 1904. හරි. ඒ කියන්නේ කතාවක්. පරමාණුයේ ව්‍යුහය පිළිබඳව රදර්ෆර්ඩ්ගේ අදහස වූයේ ඒකාකාරව පැතිරුණු ධනාත්මක ගෝලයක් තුළ පවතින ඍණ ආවර්ත වලින් සමන්විත ව්‍යුහයක් බවයි. ධනාත්මක ගෝලයක් තුළ පවතින ඍණ ආවර්ත වලින් සමන්විත ව්‍යුහයක් ලෙසයි.
මේ ප්ලම් පුඩිමක ස්වභාවයක් වූ බැවින් මේ ප්ලම් පුඩිමක ස්වභාවයක් ගත් බැවින් ප්ලම් පුඩිමක ස්වභාවයක් ගත් බැවින් ප්ලම් පුඩින් ආකෘතිය ලෙස හඳුන්වන ලදී. හරි මොකද පෙන්නන්න ධනාරෝපණ ගාන ඍණාරෝපණ ගාන සමානයි උදාසීන වෙන්න බෑ හරි යාළුවා යන්න නමුත් මෙම මතවාදයේදී ඍණාරෝපණ නැත්නම් සජාතීය ආරෝපණ අතර ඇති වෙන විකර්ෂණය සජාතීය ආරෝපණ අතර ඇති වෙන විකර්ෂණය සජාතීය ආරෝපණ අතර ඇති වෙන විකර්ෂණය හෝ විජාතීය ආරෝපණ අතර ඇති වෙන ආකර්ෂණය පැහැදිලි කර නොහැකි වේ. පැහැදිලි කර නොහැකි වේ. එබැවින් සුළු කාලයක් තුළ කෙටි කාලයක් තුළ මෙම මතවාදය අසාර්ථක විය. හරි වෙනම යන්න. රදර්ෆර්ඩ්ගේ පරමාණු ගාස්ත්‍රය 1911. මෙයා ඉල්පත් කරන 1911. ඒ අවුරුදු 4 විතර පස්සේ ඉල්පත් කරන්නේ. ලොකු කාලයක් ගිහලා මේකට. අදාහ ප්‍රශ්නෙකට 2028 විතර තමයි උත්තර දෙන්නේ. ප්‍රැක්ටිකල් කරලා චෙක් කරලා ඔක්කොම කරලා තහවුරු කරනවා. හදිසිය වෙන්නේ නැහැ. මෙයා කරනවා මෙන්න මේ ප්‍රැක්ටිකල්. මම රූප ටිකුත් වෙන්නන්න. කවුද තුන්දෙනා කිව්වේ? රදර්ෆර්ඩ්යි ගයිගර්
මාස්ටර් මේ තුන නේදලා පැට්‍රිකල් එක කරනවා. මොකද පැට්‍රිකල් එක මෙතෙන් තියෙනවා ඇල්ෆා කියන නිකුත් කරන්න පුළුවන් විකිරණශීලී මූලක. තියලා මෙතනින් ඇල්ුමිනියම් ප්ලේට් එකක් තියෙනවා. රත්තරන් තහඩුවක් තියෙනවා. මේ රත්තරන් තහඩුව ඉතා තුනී වෙන්න ඕනේ. ඉතා තුනී කියන එකේ තේරුම මෙයාව ලුක් කරලා බැලුවොත් මෙන්න මෙහෙම තනි පරමාණු ස්තරයක් තමයි තියෙන්නේ. අධික විදිහට ලුක් කරලා බැලුවොත් තනි පරමාණු ස්තරයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක වට කරලා මෙහෙම සිංක් සල්ෆයිඩ් ටිකක් දාලා මේ පැත්තේ මේ විදිහට මේ විකිරණශීලී මෝටර් වේගල වදින තැන බලා ගන්න අන්විෂය හදනවා. දැන් මෙයා මොකද කරන්නේ? මේ විදිහේ විවිධාකාරයේ කිරණේ වරනවා. මේක කිරණේ. ඔය කිරණේ වරනකොට පුතේ බහුතරයක් කිරණ. යවන කිරණ ඔක්කොම වාගේ. කෙලින්නේ නැහැ. මොකද වෙනසක් වෙන්නේ? මෙයාලා හැන්ඩ් ප්‍රශ්නයක් මොකද මේ වෙන්නේ කියලා. ඔහොමම කිරණේ චූටි ඇන්ගල් වල වෙනස් කරලා යවනකොට එක වෙලාවක කවුරුනා මෙහෙම ගියපු කිරණයක් මෙන්න මෙහෙම පොඩි ඇන්ගල් එකකින් හැරලා ඒ කෙලින්ම යන්නේ නැතුව චුට්ටක් හැරලා යනවා දැන්. අන්න ඒතකොට මෙයාලා තේරුම් ගත්තා එහෙනම් දැන් මොකක් හරි වෙනවා. මොකද්ද වෙන්නේ? මේ කිරණය ගිහිල්ලා තියෙන්නේ ධනාරෝපිත කලාපයකට ආසන්නයි. එයි එහෙම කියන්නේ. ඇල්ෆාගේ ආරෝපණය ධන දෙකයි. එතකොට මෙයා මෙහෙම ගියාම මෙයා මෙතනින් හැරලා යනවා. එහෙනම් අපිට මෙහෙම හැරලා යනවා. ඒ හැරෙන්න හේතුව විකර්ෂණයක්. ආකර්ෂණ නැහැ. ඒ පැත්තට යන්න බෑ. විකර්ෂණය කරා. විකර්ෂණය වෙන්න නම් ධන කෙනෙක් එතන ඉන්න තෝර කවුද? ධන කෙනෙක්. මම තේරුම් ගත්තා. මේ ධන කෙනෙක් හා යනවා. මේ ගණන් කරලා බලුවොත් මේක 8000 එකක් විතර තමයි හොම් වෙන්නේ. කිරණ 8000ක් යවපුවම එකක් විතර හොම් වෙනවා අපේ. තව කිරණ යවුවා. ඔහොම යවපුවම සමහර කිරණ වෙනවා. මෙහෙම ගිහලා මෙහෙම එනවා දැන්. මහා කෝණකින් යනවා. ඕක බලා ගන්න කිරණ 20000ක් විතර යවනවා. 20000 එකක් විතර තමයි මහා කෝණකින් යන්නේ. තවත් කිරණ ඔහොම යවපුවම කිරණ ගිහිල්ලා එහෙම පස්සට එන්න පටන් ගන්නවා. කියෝ මාර්ගෙම ආයෙත් යනවා. මෙහෙම වෙන්නේ කිරණ ලක්ෂය විතර එකක්. ලක්ෂය විතර. ඒ කියන්නේ අතිශයින් දුර්වලයි මේ කතන්දරේ. පළවෙනිට කියන එතකොට මේ පරමාණු ඇතුලේ මෙන්න මේ හරිය තියෙනවා ධනාර්ථ කලාප. මැද හරිය තියෙනවා ධනාර්ථ කලාප. උනේ පරමාණු මෙහෙම නම් මේ ධනාර්ථ කලාප ඉතා කුඩයි. කිරණ ගොඩාක් ගියේ මෙන්න මෙහෙම. ඒ නිසා අපිට මොකුත් නිරීක්ෂණයක් උනේ නැහැ. ඉතාමත් කලාතුරකින් කිරණ ගිහලා මෙහෙම අපගමනය වුණා. තව චුට්ටක් ළඟින් ගියපු කෙනා මේ පැත්තට බලන්න. තවත් කෙනෙක් ගියපු කෙනා ඒ පැත්තට බලන්න. ඒ නිසා මෙයා කිව්වා මේ පරමාණු ඉතා විශාල කලාපයක් හිස් තියෙන්නේ ධනාරෝපණ ටික එක තැනක හයි වෙලා තියෙනවා. එතකොට දැන් මේක බොරු කියන්න බෑ. ඒතකොට අර ප්‍රශ්න අහනවා කට්ටිය වෙලද. සජාතීය ආරම්භන විකාශන නැද්ද? එහෙම තියනවා කියන්න බෑ. එන්නෝ පෙන්නන්න වැඩි කියලා මේක ගිහින් ගන්නවා. ඒතකොට ආයෙ මොකක් තර්කයක් නැහැ. හරි. එතකොට මොදෙන කට්ටිය පිළිගන්නවා මේ කතාව. හැබැයි රදවට කිව්වේ මේක මුළු පරමාණුවම ග්‍රවුන්ඩ් එකක් තරන්න. ට්‍රිගර් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ට්‍රිගර් ගන්න පිටනිය. ඒ ග්‍රවුන්ඩ් එක තරන්න. ඒ ට්‍රිගර් ගහන බෝලේ විතර දිලු. මෙන්න මේ නැස්ටි. ග්‍රවුන්ඩ් එක වල බෝලේ ගිහින් තියෙනවා. හිතන්න පුළුවන් නැහැ. මනසෙන් දකින්න අරසා ලොකු ග්‍රවුන්ඩ් එක බෝලයක් තියෙනවා. කිරණ ලක්ෂණ නෙවෙයි කීයක්ද ඔක ළඟින් යන්නේ නැහැ. හැදෙන්නේ කියන්නේ. ඒක අන්න ඒ වගේ තත්ත්වයක් මේකේ තියෙන්නේ. අතිශය විශාලයි. යටි තැනක තමයි නැස්ටි තියෙන්නේ. මේක තමයි හරි කියලා ගත්තා. ඉලෙක්ට්‍රෝන මොකද දාපුවාම මෙයා තර්කයක් තිබුණේ නැහැ. මෙයා කිව්වා ඉලෙක්ට්‍රෝන නැහැ. කොහෙද තියනවා කිව්වොත් පුතේ වැඩේපත් වෙන්නේ නැහැ. ඇයි? කොහෙද තියනවා කිව්වොත් එහෙමයි. ඒක මේ ධනාත්මක ආකර්ෂණ වෙන්නේ නැද්ද? වෙන්න ඕන. එහෙනම් කොහෙවත් තැනක නැහැ කියලා මෙයා කිව්වේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන මෙන්න මේ න්‍යාස්ටිය වටේ මෙහෙම කැරක් කැරක ඉන්නේ. ඔව්. එතකොට මෙයා වටේ කැරක් කැරක ඉද්දි එන කිරණයක් ඕකට හරියටම හම්බෙන්න තියෙන chance එක මොකද වෙන්නේ? ඉතාලු. ඒ නිසා ආකර්ෂණ විකර්ෂණ වෙන්නේ. මොකද ආකර්ෂණ වෙන්නේ එක තැන තිබ්බොනේ ආකර්ෂණ වෙනවා. එයා යනවා. එතකොට මෙයාට ආකර්ෂණ වෙන්න බෑ. එයා කෙලින්ම යනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන කැරක් කැරක ඉන්නේ කියලා මෙයා අදහසක් කියනවා. මේක හරියට අපේ සූර්යයා මැද ඉන්නවා. ඒ වටේ ග්‍රහ ලෝක කැරකිනවා වගේ කියලා මෙයා කිව්වා. ඒ නිසා මේක නමක් දෙනවා රදර්ෆෝඩ්ගේ ග්‍රහ ආකෘතිය කියලා. ඒක අවසානයේ කියන කතන්දරයක් නෙවෙයි මාතෘකාවක් දැම්මේ නැත්තේ ඒ ග්‍රහ ආකෘතිය. ඒක අවසානයේ තෝරගත්ත අර ඉලෙක්ට්‍රෝන කොහෙද ඉන්නේ කියලාත් එක්ක. එයා හොයාගත්තේ න්‍යාස්ටි විදිහට. හරි. සාමාන්‍ය මේ න්‍යාස්ටි ප්‍රමාණය
10 රින 14 විතර ප්‍රමාණයක් එන්නේ කියලා එයා කිව්වා. 10 රින 14 වෙන බලය. රින 14 විතර ආගයක් එන්නේ. මම ඒක බලන්න කියන්න මොකද්ද කියලා. මෙන්න මේ පැට්‍රිකල් එකයි තේරුම් ගන්න. හරි. මම ওই පැට්‍රිකල් එක චුට්ටක් පෙන්නලා ඉන්නම්. උඩ තේරුම් ගන්න ලේසි හින්දා. dan apelasi pada pergi yang sama pahar ila turun ini kan dulu asila akhirnya ini elektron dekat elemen ya bagaimana tuh yang dibutuhkan ini arupnya namun kiannya dewan nih kalimat tuh yang awal dewan nih di tawar ya tapi kita pula elektron anshu nih nanti nih හරි මම හිතන්නේ දැන් පේනවා. ඔද වර්ගී පැට්‍රිකල් එක. හරි බලන්න. මේ තමයි පුතේ ඇටෝම. මේ නිල් පාට එක ඇතුලේ තමයි ඔය රේඩියෝ ඇක්ටිව් සෝස් එක තියෙන්නේ. විකිරණශීල මෝටර් එක තියෙන එක ඔක ඇතුලේ තියෙන්නේ. ඉස්සරහින් තියෙන පොඩි සිදුරක් තියෙන නලයක්. ඊට පස්සේ ඊට ඉස්සරහින් දාලා තියෙනවා අර රත්තරන් පත්‍රය තමයි කහ පාට ඔය දාලා තියෙන්නේ රත්තරන් පත්‍රයක් ඉන්න. හරි. වටේ තියෙන කොළ පාට තිරේ තමයි සිංක් සල්ෆයිඩ් තිරේ කියලා කියන්නේ. හරි. ඔයකින් තමයි අර ගැටෙන තැන හොයාගන්නේ කොහෙද මේ ගැටුනේ කියලා. හරි. ඔන්න ඕක තමයි ඔය පැට්‍රිකල් එකේ සලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න. දැන් මේ එන්නේ බලන්න මෙන්න මේ පොයින්ට් එකේ කියන්නේ ඉස්සරහා කෙලින්ම තැන එන කිරණ බහුතරයක් ගැටෙනවා. මේ ගැටෙන තැන බලන්න එයාගේ හැමතිස්සෙම ගන්න හින්දා එතන ඒ ආරෝපණ නැති වෙන්නේ හිටපුවම කිරණ කීපයක් ඊට එහා මෙහා වදිනවා සුළු කෝණකින් යන ඒවා ආපහු මේ පැත්තේ පිටිය හොඳට බලන් ඉන්න එතකොට පේනවා තැනින් තැන දිලිසුමක් ඇති වෙනවා හරි ආපහු පිටිපස්ස පිටිය හැප්පෙනවා අපි ඉන්න පැත්තට එනවා හිටපුවම දැකලා ගියන අන්න ඕක තමයි මෙයා කරෝ පැට්‍රිකල් එක මේ සිංක් සල්ෆයිඩ් තිරේ ගැටෙන එක බලන්න තමයි එයා අනිශ්චය පාවිච්චි කරා කියලා කිව්වේ ඔය එක පැට්‍රිකල් එක තව පොඩි වීඩියෝ එකක් පෙන්නන්න. මේ තරකපන්දරේ මායසරයක්. බලන්න. එහෙනම් දැන් පේනවා. වටේ තියෙන පාට තිර සිංක් සල්ෆයිඩ් තිර ටික. නම් කරලා තියෙනවා. ඊට පස්සේ රත්තරන් තහඩුව තියෙනවා. මේක උතේ තියෙන එක තරම් බලන්න ලෙඩ් බොක්ස් එකක් කියලා. ලෙඩ් බොක්ස් එකක් කියලා ගන්න ඕක ඇතුලේ අර රේඩියෝ ඇක්ටිව් එක තියෙනවා. ප්‍රකාශයක් මොකද? විකිරණශීලී මෝටරේ තියෙන එක ඔය කියන්නේ. දැන් බලන්න. මේ නිල් පාට පෙන්වන්නේ කිරණ එනවා. ඔන්න අරක ඇතුලේ වෙන දේ. බලන්න බහුතරයක් කිරණ ඉස්සරහා වදිනවා. පොඩි ගානක් විතරයි එහෙම හැප්පෙන්නේ.
අනික්කයක් තියෙනවා. හරි මේ තමයි පැත්තෙන් බලපුවම වෙන දේ. කිරණ බහුතරයක් මොකුත් දෙන්නද යනවා. සමහර කෙනෙක් හැරලා යනවා. සමහර කෙනෙක් කෙලින්ම ගමන් කරනවා. ආපස්සට යන කෙනෙක් තියෙනවා. හරි. ඔය ටික තමයි ඔක දැනගන්න ඕන. ඔක තමයි පැට්‍රිකල් එක දෙරයා කරේ. හරි අපි දැන් මෙතන ගියමු. රදර්ෆර්ඩ් පරීක්ෂණය ඉදිරියට. රදර්ෆර්ඩ් සහ ගයිගර් මාස්ටර්. ගයිගර් මාස්ටර් යන විද්‍යාඥයන් රන්පත් පරීක්ෂණයක් රත්රන් පත්‍රයක් මගින් පරීක්ෂණයක් සැලසුම් කරන ලදී. මෙය රන්පත් පරීක්ෂණ ලෙස හඳුන්වයි. ඒක දැන ඉතා තුනේ රත්රන් පත්‍රයක් ගෙන එයට ඇල්ෆා කිරණ වලින් ඇල්ෆා කිරණ යොමු කර ඉතා තුනේ රත්රන් පත්‍රයක් ගෙන එයට ඇල්ෆා කිරණ යොමු කර එහි ගමන් දිශාව සිංක් සල්ෆයිඩ් තිරයක් ආධාරයෙන් පරීක්ෂා කරන ලදී.
පරීක්ෂා කරන ලදී. හරි පොඩි රූපයක් අඳිනකොට මේ වගේ මේ ත්‍රිමාන විදිහට ඕනේ නැහැ. දල රූපයක් අඳින්න යට එක එපා. මේ වටේ රූපය විතරයි. හරි ඊට පස්සේ යන්න යවන වෙනවල යන්න පොයින්ට් වශයෙන් යද්දී යවන ලද කිරණ වලින් අති බහුතරයක් යවන ලද කිරණ වලින් අති බහුතරයක් යවන ලද කිරණ වලින් අති බහුතරයක් කිසිදු අපගමනයකින් තොරව ගමන් කරන ලදී. කිසිදු අපගමනයකින් තොරව ගමන් කරන ලදී. ගමන් කරන ලදී. මේන් පැහැදිලි වන්නේ මේන් ගම්ම්‍ය වන්නේ පරමාණු විශාල ප්‍රදේශයක් හිස් අවකාශ බවයි. පරමාණු විශාල අවකාශයක් හිස් අවකාශ බවයි. ඊළාට වෙනම ඊළාට යවන ලද කිරණ වලින් 8000ට එකක් පමණ යවන ලද කිරණ වලින් 8000ට එකක් පමණ සුළු කෝණයක අපගමනය විය. එහෙම වෙලා පොඩි කෝණයකින් හැරෙන ගාන. සුළු කෝණයක අපගමනය විය.
සුළු කෝණයක් පමණ වේ. මේන් තහවුරු වන්නේ නැත්නම් ගම්මිය වන්නේ මේන් ගම්මිය වන්නේ මේන් ගම්මිය වන්නේ අදාළ කිරණය ධන ආරෝපිත කලාපයකට ආසන්නව ගමන් කරන බවයි. අදාළ කිරණය ධන ආරෝපිත කලාපයකට ආසන්නව ගමන් කරන බව. අදාළ කිරණය ධන ආරෝපිත කලාපයකට ආසන්නව ගමන් කරන බව. ඊළඟට වෙනම යවන ලද කිරණ වලින් 20000ට එකක් පමණ. යවන ලද කිරණ වලින් 20000ට එකක් පමණ. 20000ට එකක් පමණ. මහා කෝණික අපගමනය විය. මහා කෝණික අපගමනය විය. මේන් ගම්ම්‍ය වන්නේ අදාළ කිරණය ධන ආරෝපිත කලාපයකට ඉතා ආසන්න බවයි. අදාළ කිරණය ධන ආරෝපිත කලාපයකට ඉතා ආසන්න බවයි. අදාළ කිරණය ධන ආරෝපිත කලාපයට ඉතා ආසන්න බවයි. ඊළඟට යවන ලද කිරණ වලින් අපරාධ
හරි. මේ ආයතන වල වැඩ කරන ළමයි නෙමෙයි මේ දවස්වල වැඩ කරන්නේ සර්. සර් දන්නේ මගේ ටියුට් මොනවද කියලා දැන් මම ඉදරනේ. මට පළාත් මාරුවෙන් දැනන්න බෑනේ අපි මේ පැතිවල සර්ලා කීප දෙනෙක් තමයි වැඩ කරන්නේ. යන ගිලගෙන ටියුට් දෙන වැඩ කරන්නේ. එතකොට දැන් මේ ඒ සර්ලා දන්නේ නැති නිසා කවුරු හරි මේ කම ඕල් ගහනම් මොකක්ද දෙන්න ඕන ටියුට් එක කියලා. එහෙම ප්‍රශ්න දැන් ඕල් කරනවා වැඩේ හැමතිස්සෙම. ආන්සර් එක නැත්නම් ආයෙ කො කරනවා ළමයි කියලා හිටන් ඉඳි ටියුට් එක දන්නේ නැහැ කියන්න බෑ. තමයි දෙන්නේ. ඒක වරද්දනවනේ. ඔබ ගියත් කොහොම තමයි දන්නේ. ඒ නිසා ඔය කෝල් නෝට් වල හිටුනම නවත්තන්න චුට්ටක්. හරි අපි ඉස්සර කරා යන්න. හරි. යාළුවෝ කියන්නේ ලක්ෂ්‍ය දෙකක් පමණ ආපස්සු හැරී ගමන් කරන ලදී. මේන් පැහැදිලි වන්නේ පරමාණු මැදයේ ඉතා ශක්තිමත් ලෙස කුඩා ප්‍රදේශයට ගොනු වූ ධන ආරෝපක කලාපයක් පවතින බවයි. මෙය න්‍යෂ්ටි ලෙස හඳුන්වන ලදී. හරි. අදලා වෙනත් මේක මේ රූප සරණ පරමාණු තියෙනවා. යවන කියන ගොඩාක් යනවා නිකම්ම කීපයක් හැරලා ගමන් කරනවා. ආපහු වෙන කෙනෙක් නැති. ඒක තමයි බලන්න. ඊට පස්සේ පසු කාලිනව සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පරමාණුවේ වූ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා වෘත්තාකාර මාර්ගවල පසුකාලීනව සිදු කරන ලද පරීක්ෂණ මගින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා පරමාණු ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා වෘත්තාකාර මාර්ගවල
උච්චකාර මාර්ගවල ගමන් කරන බව සලකමින් මෙය ග්‍රහ ආකෘතිය ලෙස හඳුන්වන ලදී. හරි. එතකොට දැන් ග්‍රහ ආකෘතිය කියලා හඳුනගෙන තියෙනවා පරමාණු වටේ. තව එක කරුණක් තියෙන නෝට් එකක් කියලා දාලා වෙනම ලියන්න. රදර්ෆර්ඩ්ගේ පරීක්ෂණය මගින් පරමාණුවෙහි න්‍යෂ්ටියේ අරය 10 න 14යි මීටර පමණ වන බව. 14 15 කියලා දෙකම තියෙනවා පුතේ. 14යි මීටර පමණ වන බව හඳුනා ගන්නවා. 10 න 14යි මීටර පමණ වන බව හඳුනා ගන්නවා. හරි. දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන හරි ප්‍රෝටෝන හරි ඒවා කියන්නේ මොකද කියලා හරි. ඊළඟ මෙහෙම දෙයක් කරනවා. ඔයාස්ලේ ඉන්නවා තව විද්‍යාඥයෙක් මොස්ලි කියලා. මොස්ලි මෙන්න මේ මොස්ලි කියන එක නම් මොකද කරන්නේ පුතේ? පරමාණු වල බර බයිනවා. උන්ට නිකන් ඉන්න බෑ නේද? එක එක නැවිලා පරමාණු වල බර බයිනවා. ඒ පරමාණු වල බර බයිනකොට මෙයාට අහුවෙන මාර වැඩ. මොකද්ද? දැන් ප්‍රෝටෝන එක බර ගත්තොත් පුතේ 1.6යි 7යි 4යි 2 වැඩි කිරීම 2යි 5 වැඩි කිරීම 10 27ක් කියලා ගත්තා. ප්‍රෝග්‍රෑම් එක. ඉලෙක්ට්‍රෝන බර ගත්තොත් 9.1.8 වැඩි කිරීම 10 31ක් කිලෝග්‍රෑම් කියලා ගත්තා. අපි කියවනේ මෙයා වගේ 1840ක රසන ගානක් මෙයා බරයි කියලා. මොකද කියන්නේ මෙයා 1840 මෙතන තමයි මෙයා එන්නේ කියලා. ආසන උත්තරය කියන්නේ. අපේ ලෝකයේ කිසිම මූල ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන 1840ක් නැහැ. එනේ ඉලෙක්ට්‍රෝන 1840ක් නැහැ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 1840 හිටියොත් තමයි ප්‍රෝටෝන එක බර ලැබෙන්නේ. 1840 කාටවත් නැහැ. ඉලෙක්ට්‍රෝන වල බර නොගණනය හැකි තරම්. ඒකේ බර සලකන්නවත් ඕනේ. ඒ තරම් චූටි. හැබැයි දැන් පරමාණුවක් මෙහෙම නම් තියෙන්නේ. ඕකේ මැද න්‍යෂ්ටිය මෙහෙම නම් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වටේ නම් තියෙන්නේ. මේකේ ප්‍රෝටෝන විතරක් නම් බරට දායක වෙන්නේ. ප්‍රෝටෝන 10ක් තියෙනවා නම් බර මේ වගේ 10 ගුණයක් වෙන්න බෑ. ප්‍රෝටෝන එකක් දෙන්නේ මේ වගේ 10 ගුණයක් වෙනවනේ බර. 20ක් තියෙනවා මේ වගේ 20 ගුණයක් වෙනවා. 30ක් තියෙනවා මේ වගේ 30 ගුණයක් වෙනවා. කොහොමද වෙන්නේ? හැබැයි එහෙම වුණාට ප්‍රශ්න තියෙන්නේ එහෙම නැහැ.
ඒ මොනවාට එහෙම තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ මෙහෙම හෙව්වට ඇත්තටම එහෙම තත්ත්වයක් නෑ. ඒ කියන්නේ බර මෙහෙම 10ක් කියලා කිව්වොත් 10යි නෙවෙයි. බර ඒ වගේ දෙගුණක් විතර. ෆෝටෝන 10යි තියෙන්නේ. කියලා වෙනකම් බර ඒ වගේ දෙගුණයක්. ෆෝටෝන 20යි නම් බර ඒ වගේ දෙගුණයක්. ෆෝටෝන 15යි නම් ඒ වගේ දෙගුණයක්. හැමතිස්සෙම දෙගුණයක් එනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට එන ප්‍රශ්නයක්. මෙයා මොකද කියන්නේ? මේ ගිහින් රදවලට ගියා. දැන් ඒ කාලේ වෙනකොට රදවල තමයි ප්‍රධානය. එයාට ගිහින් කියනවා. මම මේ බරම ඉනවා. බරම යනකොහම මේකේ බර සමාන වෙන්නේ. ෆෝටෝන බර නෙවෙයි එන්නේ. එකක දෙන්නේ ගිනේ හැමෝගෙම එහෙම තමයි. රදවල මොකද කරන්නේ? සැපැටි කොට නැත්නම් රදවල මොකද කරන්නේ? එන්නේ කියලා චෙක් කරලා බලනවා. ඇත්ත කතාව බර වෙනස් වෙනවා. ඊට පස්සේ රදවල කියනවා. එහෙනම් මේක ඇතුලේ ඇති ස්කන්ධයට දායක වෙන ආරෝපණයක් නැති විදිහට. තොම්සලුත් ඒ කතාව ඒතකොට කියනවා. තොම්සල දෝකාරන් කියනවා. තොම්සලුත් ඒ කතාව එහෙම කියනවා. ස්කන්ධයේ විතරක් දායක වෙන ආරෝපණයක් නැති. ඇයි එහෙම කියන්නේ? ආරෝපණයක් තියනවා කිව්වොත් මොකද වෙන්නේ? අර ධනයි ඍණයි වෙලා උදාසීන වෙච්ච එක නැතිලා යනවනේ. පරමාණු උදාසීනයි කියලා නම් තියෙන්නේ. ඒක ධනයි ඍණයි කියලා උදාසීන වෙන එක නැතිලා යනවා. ආරෝපණයක් නැහැ කිව්වම ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ස්කන්ධයක් තියෙනවා කිව්වම මෙන්න මේ බරේ ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මොස්ලි කරලා මේ හොයාගත්ත පරීක්ෂණේ පස්සේ මෙයාලා කියනවා තව කොහොමද මේක අංශු જાතියක් තියෙනවා. ඒ අංශු જાතිය හැබැයි ස්කන්ධයක් නෑ. ආරෝපණයක් ස්කන්ධයක් තියෙනවා ආරෝපණයක් නෑ. දැන් ඔන්න පට්ටියට හෙන්න ආරෝපණයක්. ඇයි අරුදයක් වෙන්නේ? මෙච්චර කාල සියලුම දේවල් හොයාගත්තේ කොහොමද? සියලුම දේවල් හොයාගත්තේ චුම්බක ක්ෂේත්‍රයක් තියලා අප ගමන එනවා. ධන ඍණ තහවුරු දෙයක් තියලා අප ගමන එනවා. කැතෝඩ් කියන හොයාගත්තේ එහෙම. ධන ආරෝපණ හොයාගත්තේ එහෙම. ඊට පස්සේ විකිරණශීලතාව හොයාගත්තේ එහෙම. දැන් මේ කට්ටිය ධන ඍණ තහවුරු දෙයක් තියලා මේ වැඩේ කරන්න පුළුවන්. බෑ. ඇයි? කෙලින්ම කියන මේකට ආරෝපණයක් නැහැ. ආරෝපණයක් නැත්තම් ධන ඍණ තහවුරු තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් යනකම් ඔබට පැට්‍රි කරලා නැති වුණා. ඊයස් හිටියා විද්‍යාඥයෙක් ජේම්ස් චැඩ්වික් කියලා. ජේම්ස් චැඩ්වික්. මේ චැඩ්වික් මොකද කරන්නේ පැට්‍රිකල්යක් කරනවා. මේ පැට්‍රිකල් එක ඔප්පු කරගන්නවා මෙයා. මේකට මෙහෙම view එකක් තියෙන එක. ඒකෙන් හොයා ගන්නවා න්‍යෂ්ටියක් ඇතුලේ තව අංශ જાතියක් තියෙනවා කියලා. ඒක වෙනම කතන්දරයක්. නියුට්‍රෝන හොයාගෙන කියලා කතා කරනවා. දැන් යන කලින් මේ කතාව ලියලා. කියන්නේ නේද? වෙනම යන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල හඳුනා ගැනීමෙන් පසු ප්‍රාත්ම හඳුනා ගැනීමෙන් පසු හඳුනා ගැනීමෙන් පසු ඒවා පරමාණු තුල පවතින ආකාර රදර්ෆර්ඩ්ගේ පරීක්ෂණයෙන් තහවුරු වේ. එක්දාස් 913 පමණ අවුරුදු පණක් ගන්න එපා පුතේ. 1913 පමණ මෝස්ලි විසින් 1913 පමණ මෝස්ලි විසින් පරමාණු වල ස්කන්ධ අතර සම්බන්ධතාවයක් සොයන ලදී. පරමාණු වල ස්කන්ධ අතර සම්බන්ධය සොයන ලදී. ස්කන්ධ අතර සම්බන්ධය සොයන ලදී. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධයට දායක වන්නේ
පරමාණු ස්කන්ධායක වන්නේ ප්‍රෝටෝන පමණක් නම් ප්‍රෝටෝන පමණක් නම් ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නොසලකිය හැකි තරම් වේ නම් ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නොසලකිය හැකි තරම් වේ නම් පරමාණුක බර ප්‍රෝටෝන මත රඳා පැවතිය යුතුය. පරමාණුක බර ප්‍රෝටෝන මත රඳා පැවතිය යුතුය. නමුත් ගණනය කිරීමේදී සෑම විටම ප්‍රෝටෝන වල මගින් ලැබෙන ස්කන්ධයට වඩා ලැබෙනවා. ප්‍රෝටෝනට වඩා වැඩි ස්කන්ධයක් සෑම විටම ලැබෙන බව නිරීක්ෂණය විය. ඒක හොයාගන්නේ මොස්ලි වෙන ලියන්නද? මේ පිළිබඳව අධ්‍යයනය සිදු කළ රදර්ෆර්ඩ් විසින් පරමාණුව තුල ආරෝපණයට දායක නොවන ස්කන්ධ ආරෝපණය නොමැති ස්කන්ධයට පමණක් දායක වන අංශු විශේෂයක් පවතින බව රදර්ෆර්ඩ් විසින් ආරෝපණයක් නොමැති ස්කන්ධයට පමණක් බලපාන අංශු විශේෂයක් පවතින බව ප්‍රකාශ කරන ලද. ඉන්පසු මෙම ස්කන්ධය සහිත
අනාරෝපිත ස්කන්ධ පසු විද්‍යාඥයන් විසින් මෙම අනාරෝපිත ස්කන්ධය සහිත අනාරෝපිත අංශු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සැලසුම් කරන ලද අනුමතක දාන්න පුතේ නියුට්‍රෝන සොයා ගැනීමේ පරීක්ෂණය. නියුට්‍රෝන සොයා ගැනීම පරීක්ෂණය. හරි. අපි මම මෙතන අද නවතනවා. ඊළඟ දවස් පටන් ගන්නේ මෙතනින් චැඩ්වික් පරීක්ෂණය ගාමින්. චැඩ්වික් පරීක්ෂණය කතා කරපුවම ඉතිහාස කතාව ඉවරයි. ඒතකොට ඒ දවසම අපිට ප්‍රැක්ටිකල් එක කතා කරන්න පුළුවන්. කවුරු ගැනද කොහොමද න්‍යාෂ්ටික ප්‍රතික්‍රියා සූත්‍ර කරන්න කියන එක. හරි. එතකොට ඒ පරීක්ෂණය ඉවර වුණාට පස්සේ අපිට පළවෙනි කොටස ඉවරයි. ඊළඟ අපිට මේකේ අමාරු කොටස ගන්න පුළුවන්. දෙවෙනි කොටස ඒ කොටස තමයි හරියට තේරුම් ගන්න ඕන. දැන් ඉතිහාස කතාව මුල පටන් ගත්ත ස්ථිති විද්‍යුත් ආකර්ෂණ තියෙනවා කිව්ව තැන ඉඳන් පිළිවෙලට ඔක්කොම ගලපගෙන එන්න පුළුවන් වෙනවා මේ දක්වා. එකින් එකට ගලා යෑමක් කියන ලස්සනට. හරි. ඒක හරියට බැලන්ස් කරලා පාඩම් කරන්න ඕන. හරි. ටියුටර් එකේ ප්‍රශ්න ගන්න පටන් ගන්නවා මම ලබන සතියේ ඉඳලා වෙද්දි. ඒ ටියුටර් එකේ ප්‍රශ්න කරන ගමන් ඉස්සරහට යන්න පුළුවන් අපිට. මුලින් පැය භාගයකට ප්‍රශ්න කරනවා. ඊට පස්සේ කතා කරන්න පටන් ගන්නවා. ඊළඟ පාඩමේ ඊළඟ කොටස. හරි. මම දෙන්න නවත්තන්න. ඊළඟ දවසේ සල්දා උදේ 9ට